දැන් මේකෙදි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අර මතුකම කලාපයෙන් ඔයගොල්ලන්ට මේ ඊතක්ෂලා හරහා දාලා තිබුණ පේපර් එකක්. ඒකක පරීක්ෂණයක් පුනරීක්ෂණය කරන ඒකක පරීක්ෂණයක්. ඒතර ඒ ඒකක පරීක්ෂණයේ තියෙන ප්‍රශ්න ඇසුරෙන් ඒ ප්‍රශ්න වලට උත්තර හොයන ගමන්ම අපි අපේ පළවෙනි සහ දෙවෙනි පාඩම් වලදී මොන වගේ විෂය කාරණාවල්ද ඉගෙන ගත්තේ. මොන වගේ දේවල්ද ඉගෙන ගත්තේ කියන එක සම්බන්ධයෙන් තමයි අද දවසේ මම මේක තමයි පළවෙනි එකකේ සහ දෙවෙනි එකකේ පුනරීක්ෂණය කරන්න මම මේ දාලා තියෙන්නේ. එතකොට ඒකේ මම දැන් විස්තරාත්මකව සාකච්ඡා කරනවා. සාකච්ඡා කරනකොට ඕගොල්ලෝ මේ කරුණු ටික ගොනු කරගන්න. ඒ වගේම මේ මතක් කරගන්න අපි මේවා ඉගෙන ගත්තා කියන එක. ඒතර මේකේ තියෙන ප්‍රශ්න වලින් අපි සාකච්ඡා කරන්න පටන් ගත්තා නම් අපිට ගොඩක් ලේසි. ඒ නිසා මම ප්‍රශ්නානුසාරයෙන්ම මේක සාකච්ඡා කරනවා. දැන් මේ පාඩම යටතේ අපිට ප්‍රධාන සුද්ධ ජීවි කාණ්ඩ 5ක් ගැන ඉගෙන ගන්න තියෙනවා. ප්‍රධාන සුද්ධ ජීවි කාණ්ඩ 5ක් ගැන ඉගෙන ගන්න තියෙනවා. ඒතර මේකේ පළවෙනි ප්‍රශ්නෙට අහන්නේ අපි ප්‍රධාන සුද්ධ ජීවීන් කාණ්ඩ 5 ලියන්න කියලා. හරි? ඒතර ප්‍රධාන සුද්ධ ජීවි කාණ්ඩ 5 අපි දන්නවා මෙන්න මෙයාලා තමයි අපේ ප්‍රධාන සුද්ධ ජීවි කාණ්ඩ 5 විදිහට අපි සැලකන්නේ. හරි? එතකොට ඒ තමයි මේ හරි ප්‍රධාන සුද්ධ ජීවි කාණ්ඩ 5 විදිහට සැලකන්නේ මෙන්න මේගොල්ලෝ. කවුද ප්‍රධාන සුද්ධ ජීවි කාණ්ඩ 5? බැක්ටීරියාවන්. අපි දන්න බැක්ටීරියාවන් කියන කට්ටිය අපි හඳුන්වන ප්‍රධාන සුද්ධ ජීවි කාණ්ඩයක් විදිහට ඉතා විශාල ප්‍රමාණයක් ඉන්නවා මේගොල්ලෝ. ඒ වගේම දෙවනියට තවත් වැදගත් කාණ්ඩයක් තමයි දිලීර කියන කට්ටිය. ඒගොල්ලෝ තෙත පරිසරවල වාසය කරනවා. ඒ වගේම සමහරක් වෙලාවට ඔය මේ දි รา පත් වන ශාක හා සත්ව කොටස් මත ජීවත් වෙමින් වාසය කරනවා. ඊට පස්සේ ඇල්ගී කියන කට්ටිය ජලජවාසී කට්ටියක්. එයාලා මේ සම්පූර්ණ ජලය තුල තමයි වාසය කරන්නේ. ජලය තුල වාසය කරමින් තම පෝෂණ අවශ්‍යතාවය තමන්ම ලබා ගන්නවා. ඒ කියන්නේ වෙන කෙනෙක් හදපු දෙයක් නෙමෙයි. ඒගොල්ලෝ ස්වයං පෝෂී කට්ටියක්. ඔය අපි ක්ලැමිඩෝමොනාස් එතකොට කොස් ඔය උල්වා ඔය වගේ ශක්තිය ගොඩාක් ඉන්නවා. උල්වා කියලා කියන්නේ. හරි එතකොට එයාලා මේ බහුසෛලික ආකාරات ඉන්නවා. ඒ කියන්නේ සෛල ගොඩකින් හැදලා ඉන්න කට්ටියක් ඉන්නවා. ඒ වගේම තනි සෛලකින් හැදලා ඉන්න කට්ටියක් ඉන්නවා. ඊට පස්සේ අපේ තවත් කට්ටියක් ගැන අධ්‍යයනයක් කරනවා. ඒ තමයි ප්‍රොටසෝවාවන් ගැන. ප්‍රොටසෝවාව කියලා කියන්නේ අපි ගත්තොත් ඒකසෛලික සතුන්. හරි ප්‍රොටසෝවාවන් කියලා කියන්නේ ඒකසෛලික සතුන්. ඒකසෛලික සතුන් කියලා කිව්වහම දැන් මේකට ප්‍රධාන වශයෙන්ම මම ගන්න උදාහරණය තමයි ඔය ඇමීබා වගේ සත්තු ඉන්නවා. ඒ වගේම ගත්තාම සමහරක් වෙලාවට අපිට හානි කර වෙන ප්ලාස්මෝඩියම් වගේ සත්තු ඉන්නවා. ඒකට ඔය ආදී විදිහට මේගොල්ලෝ මේ කණ්ඩායම් කිහිපයක් අපිට ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ තවත් එක්තරා ජීවි කාණ්ඩයක් නේද මේ ප්‍රධාන හතර මේගොල්ලෝ ඉන්නවා. තවත් ජීවි කාණ්ඩයක් නේද මේ දවස්වල ප්‍රබල වශයෙන් මේක ගැන කතා කරනවා. ඒගොල්ලෝ ජීවීන් සහ අජීවීන් කියන දෙකේ අතරමැදි ලක්ෂණ පෙන්වුම් කරන කණ්ඩායමක්. එයාලට අපි කියන්නේ වෛරස් කියලා. දැන් ඔය මේ දවස්වල අපි කතා කරන කොරෝනා හිම මෙන්න මේ ගණේට තමයි අයත් වෙන්නේ. ඒගොල්ලෝ ජීවීද අජීවීද කියලා නිශ්චිත වශයෙන්ම කියන්න බැරි නිසා ඒගොල්ලෝ තාම වර්ගීකරණයක් කරලා නැහැ. ඒ නිසා අපි ඒගොල්ලෝ මේ අජීවීන් සහ ජීවීන්ද කියලා වර්ග කරන්න උත්සාහ කරනවා. ඒතර අපෙන් අහන්නේ පළවෙනි ප්‍රශ්නේදී ප්‍රධාන සුදු ජීවි කාණ්ඩ කවුද කියලා. ඒතර බැක්ටීරියා, දිලීර, ඇල්ගී, ප්‍රොටසෝවාවන් සහ වෛරස් කියන කට්ටිය තමයි ප්‍රධාන සුදු ජීවි කාණ්ඩ විදිහට අපේ වර්ගීකරණය අපිට එන්නේ. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. අපෙන් දෙවෙනි ප්‍රශ්නෙන් අහනවා අපෙන් ඒ වගේම මේ දෙවෙනි ප්‍රශ්නෙන් අපෙන් අහනවා බැක්ටීරියා සහ දිලීර වල ලක්ෂණ දෙකක් ලියන්න කියලා. බැක්ටීරියාවන් සහ දිලීර කියන කට්ටියට අදාළ වෙන ලක්ෂණ දෙකක් අපිට ලියන්න කියලා තියෙනවා. එතකොට මේ ලක්ෂණ දෙක මේ හරිද? එතකොට අපිට දෙවෙනි කොටසට අපේ එන්නේ දෙවෙනි කොටසට අපේ එන්නේ බැක්ටීරියා සහ දිලීර වල ලක්ෂණ මොනවද කියලා අහන්නේ. එතකොට බැක්ටීරියා සහ දිලීර වල ලක්ෂණ ගත්තාම බැක්ටීරියාවන් කියන කට්ටියගේ මෙන්න මේ ලක්ෂණ බලා ගන්න පුළුවන්. සමහර කට්ටිය තනි සෛලයකින් හැදිලා තියෙනවා. තවත් සමහර කට්ටිය සෛල වර්ග මේ තනි සෛලයකින් තමයි අනිවාර්යෙන් හැදිලා තියෙන්නේ. ඒ වගේම ඒගොල්ලෝ සාමාන්‍යයෙන් PV හැට බලා ගන්න බෑ. හරිද? ඔය රූපවාහිනී ඇඩ්වර්ටයිස්මන්ට් වල අර එහෙම හිටියට ඔය මේ සබන් දාලා හොදනකොට බැක්ටීරියා ගැලවිලා යනවා කියලා පෙන්වුවට වෛරස් ගැලවිලා යනවා කියලා පෙන්වුවට එහෙම කවුරුවත් බලා ගන්න බෑ. ඊළඟට සමහර වෛද්‍යවරු ගාවට තියෙන ටෝච් මේ ඇඩ්වර්ටයිස්මන්ට් වල පෙන්නනවා මම කියන්නේ ටෝච් එක ගහපුවම මේ බැක්ටීරියා පේනවා තේ ඉන්නවා. එහෙම පේන්නේ නැහැ. හරිද? බැක්ටීරියා කියලා කියන එක අනිවාර්යයෙන්ම බලන්න නම් එයා ආලෝක අන්වීක්ෂය තුලින් අනිවාර්යයෙන්ම නිරීක්ෂණය කරන්න ඕන. ඊළඟට මේගොල්ලන්ගේ තියෙන විශේෂත්වය තමයි ශරීරය තුල ඒ බැක්ටීරියා ගොනුගත වෙලා නැත්නම් එකතු වෙලා ඉවර වෙලා හැදෙන ආකාරය අනුව දේහය විවිධ හැඩයන් දරනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දිගටි ආකාරය ඉන්නවා. ඊට පස්සේ ගත්තොත් සමහරක් වෙලාවට මේ දිගටි තවත් සමහරක් වෙලාවට මේ අපි ගත්තොත් තනි සෛලයක් විදිහට ඒ විදිහට ඉන්නවා. ඒ වගේම ගොනුවක් විදිහට ඉන්නවා. ওই විදිහට මේවා වෙලා ඉන්නවා. ඊළඟට මේගොල්ලෝ සාර්ව ව්‍යාප්තිකයන්. සාර්ව ව්‍යාප්තිකයන් කියලා කියන්නේ දැන් මම මේ කියන පරිසර හැම එකම වගේ ඉන්නවා. සමහරක් වෙලාවට ගොඩ බිම ඉන්නවා.
තවත් සමහරක් වෙලාවට ජලජ වාසීන් ඉන්නවා. තවත් සමහරක් වෙලාවට තවත් සතෙක්ගේ ඇඟට බලහත්කාරයෙන් ඇතුල් වෙලා පරපෝෂීන් විදියට ජීවත් වෙනවා. තවත් සමහරක් වෙලාවට අපි ගත්තොත් ඒගොල්ලෝ මේ සත්ත්ව දේහ ශාක දේහයක් මත ඇතුල් වෙලා බලහත්කාරයෙන් ජීවත් වෙනවා. මූදු පතුලේ ගත්තත් ඉන්නවා. හරිද? සමහරක් වෙලාවට අපේ මේ නූතන පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා සමහරක් වෙලාවට මේ වගේ කණ්ඩායම් සමහරක් වෙලාවට මේ ඕසෝන් වියන කිට්ටු වෙන්නත් සමහරක් වෙලාවට බැක්ටීරියා වර්ග ඒ වගේ කට්ටිය ජීවත් වෙනවා කියලා. හරිද? දැන් අපි 10 පන්තියට ආවට පස්සේ 10 දී තවත් දෙයක් ඉගෙන ගන්නවා වෙනම කාණ්ඩයක් ගැන සත්ත්ව කාණ්ඩයක් ගැන. එතකොට අපි කියමු කවුද කියලා. ඒගොල්ලන්ට අපි කියන්නේ මේ ආන්තික පරිසරවල ජීවත් වෙන කට්ටිය කියලා. වෙනත් ජීවින්ට ජීවත් වෙන්න බැරි පරිසරවලත් මේ සමහර කණ්ඩායම ජීවත් වෙන කණ්ඩයක් ඉන්නවා. ඒගොල්ලෝ මෙතනට අයිති වෙන්නේ නැහැ. බැක්ටීරියාවන්ට එහෙම එකක් නැහැ. හැබැයි මේ මෙන්න මේ ලක්ෂණ තමයි බැක්ටීරියාවල මූලික වශයෙන් දකින්නේ. ඊළඟට තවත් ලොකු වාසනාවක් තියෙනවා අපේ. දැන් ඔය වෛරස් වලට නැති වාසනාවක් තමයි මේ බැක්ටීරියා වලට. මේ ඕනම බැක්ටීරියාවක් අපිට පුළුවන් වෙනවා ඕනම බැක්ටීරියාවක් අපිට පුළුවන් වෙනවා ප්‍රතිජීවකයක් මගින් මරලා දාන්න. ඒ කියන්නේ එයාට විස සහිත වෙන දෙයක් ඇතුළට ඇතුල් කරලා ඉවරලා මරලා දාන්න පුළුවන්. ඒකත් බැක්ටීරියා වල තියෙන එකතරා විශේෂ වාසියක්. හරි. ඒත් අපි ප්‍රශ්නෙට ඊළඟට මම දිලීර වලත් ලක්ෂණ කතා කරන්න. මේ දිලීර ගත්තාම සමහර කට්ටිය බහුසෛලිකයි. සමහර කට්ටිය ඒකසෛලිකයි. දැන් ඒකසෛලික ආකාරයක් තමයි හොඳම ආකාරය තමයි ඊස්ට් කියලා කියන්නේ. ඊස්ට් කියලා කියන්නේ තනි සෛලයකින් සෑදිච්ච කෙනෙක්. ඒත් එයා මේ තනි සෛලයකින් සෑදිලි ඉවරලා ඉන්න කට්ටියක්. නමුත් සමහර කට්ටිය ඉන්න බහුසෛලිකයි. බහුසෛලිකයි කියලා කියන්නේ සෛල ගොඩාක් එකතු වෙලා ඉවරලා මේවා මේ සමනිකර ජාලාවක් විදිහට ඉන්නවා. දැන් ඒ සඳහා උදාහරණ තමයි ඇත්තටම ගත්තොත් එහෙම මේ ඔයගොල්ලෝ දන්න ඔය හතු කියලා කියන දේ. බිම්මල් කියන සාමාන්‍ය ව්‍යවහාරද කියන දේ. හරිද? එතකොට ඒගොල්ලෝගේ ප්‍රජනක ව්‍යුහයන් ගත්තාම ඉතාමත්ම ලස්සන ප්‍රජනක ව්‍යුහයන් තියෙනවා මේගොල්ලන්ට. දැන් මේ තියෙන්නේ ඒ වගේ ප්‍රජනක ව්‍යුහයන්. මේ වගේ බිම්මල් කියලා කියන්නේ මේ හැම එක්කෙනෙක්ම පුස්. හරිද? මේ හැම එක්කෙනෙක්ම පුස්. එයාලා මේ පුස් විදිහට හැදිලා ඉවර වෙලා පාරිසරය තුල ඉතාමත්ම සාර්ථක විදිහට ජීවත් වෙනවා. ඒත් ඒ වගේම ප්‍රජනක ව්‍යුහයක් විදිහට තමයි මේගොල්ලෝ මේ සාදන්නේ. හරිද? මේ සාදන්නේ ප්‍රජනක ව්‍යුහයක් විදිහට. ඒත් මේ ප්‍රජනක ව්‍යුහය දැන් මේ තියෙන්නේ මේ රාත්‍රී කාලේදී එහෙම සමහරක් වෙලා දීප්තිමත් වෙලා පේනවා. මේ විදිහට අලංකාර ප්‍රජනක ව්‍යුහයක් සෑදීමත් දිලීර වල ලක්ෂණයක්. හරිද? ඊළඟට මේ අපි ගත්තොත් එහෙම මේ මොනවාද මේ ඒකසෛලික සතුන් ගත්තොත් එහෙම හරි ඒකසෛලික සතුන් ගත්තොත් ඒක මේ එයාලා මේ සෑම පරිසරයකම ඉන්නවා මේ හරි සෑම පරිසරයකම වගේ ඒකසෛලික සතුත් ජීවත් වෙනවා. ඒගොල්ලන්ගේ අර විශේෂය තියෙන්නේ අනිවාර්යෙන් මෙයාලා විෂම පෝෂී. තවත් කෙනෙක් විසින් නිපදවපු ආහාර මත යැපෙමින් තමයි තම පෝෂණ අවශ්‍යතාවය සපුරගන්නේ. ඒතර ඔය කියන ලක්ෂණ දෙක අපෙන් අහන දිලීරයි බැක්ටීරියා වලයි ලක්ෂණ දෙකක් අහන්නේ මෙතනදී. ඒතර ඒකට අදාළ උත්තර තමයි මම මේ සාකච්ඡා කරේ. ඒකට ඔයගොල්ලෝ ඔය කියන කාරණා වලට ගොනු වෙලා උත්තර ලියලා තියෙන්න ඕනේ. හරිද? ඊළඟට අපෙන් අහනවා සුද්ධ ජීවීන් ජීවත් වෙන පරිසර තුනක් ලියන්න කියලා. හරිද? සුද්ධ ජීවීන් ජීවත් වෙන පරිසර තුනක් ලියන්න කියලා කියනවා. ඒතර සුද්ධ ජීවීන් ජීවත් වෙන පරිසර තුනක් ලියන්න කියලා කිව්වහම මේකෙදි මේ සුද්ධ ජීවීන් ජීවත් වෙන පරිසර තුනක් ලියන්න කියලා කිව්වම සුද්ධ ජීවීන් මෙන්න මේ පරිසරවල තමයි ජීවත් වෙන්නේ. කොහෙද මේගොල්ලෝ ජීවත් වෙන්නේ? හරි? මේගොල්ලෝ මේ ජීවත් වෙන්නේ මෙන්න මේ තැන්වල. හරිද? මේ සෑම පරිසරයකම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ කියන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ කරදිය පරිසර, මිර්ගිය පරිසර, ජලජ පරිසර ඔය ආදී කියන හැම දෙයකදීම මේ ඒගොල්ලෝ ඇත්තටම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම මේ තවත් එකක් තමයි මේගොල්ලෝ මේ තෙතමනය සහිත උපස්තර මත වාසය කරනවා. අපි සුද්ධ ජීවියෙක් යම් කිසි තැනකින් ඉවත් කරන්න ඕන නම් යම් කිසි තැනක සුද්ධ ජීවියෙක් ඉවත් කරන්න ඕන නම් ඒ ස්ථානේ රත් කරපුවාම මේ ඒ සුද්ධ ජීවියා මිය යනවා. තෙතමනේ සහිත ස්ථානවල ඉතා විශාල වශයෙන් සුද්ධ ජීවීන් ජීවත් වෙනවා. හරිද? ඊළඟට ගත්තාම මේ සමහර දේහ මත, ඒ කියන්නේ සත්ත්ව දේහ මත සහ ශාක දේහ මත සමහර දේවල් වලදී හරිද? මේ සමහර දේවල් කියන්නේ ශාක දේහ මත වාසය කරනවා. තවත් සමහරක් වෙලාවට සත්ත්ව දේහ මත වාසය කරනවා. ඒ විදිහට මේ කොටස් කිහිපයකට අපිට ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔය පරපෝෂිතයෝ ගත්තොත් එහෙම එයාලා සත්ත්ව දේහ මත වාසය කරනවා. ඒ වගේ ශාකවලත් පරපෝෂිතයෝ ඉන්නවනේ. ඒකට ඒ විදිහට අපිට මේ කට්ටිය මේ අපිට මේව කරන්න පුළුවන්. ඊළඟ කතන්දරේ ඊළඟ කතාව ඊළඟ එක සුද්ධ ජීවීන් අපෙන් අහන සුද්ධ ජීවීන්ගෙන් හිතකර බලපෑම් අපි මේකේ විස්තරාත්මකව කතා කරලෙමු. සුද්ධ ජීවීන්ගේ හිතකර බලපෑම් සහ සුද්ධ ජීවීන්ගේ අහිතකර බලපෑම් තුනක් ලියන්න කියලා. ඒකට අපිට ඉගෙන ගන්න තියෙන දේවල් ටික අපි ඉස්සෙල්ලා මතක් කරගෙන අපි මේකට ගොනු වෙමු. හරි. හරි රයිට්. දැන් අපි සාකච්ඡා කරලා බලමු. දැන් මෙතන මේ ප්‍රශ්න දෙකම හිතකර බලපෑම් සහ අහිතකර බලපෑම් කියන දෙකම අපි සාකච්ඡා කරමු. එතකොට දැන් මම හිතකර මේ ටික ඔක්කොම එක තැනකට ගොනු කරලා තිනවා. එතකොට දැන්
අපි ගමු සුද්ධ ජීවීන්ගෙන් හිතකර බලපෑම. මම ඔක්කොම ටික මතක් කරලා දෙන්න. සුද්ධ ජීවීන්ගෙන් හිතකර බලපෑම් කියන දේවල් අපි ගත්තාම අපිට පුළුවන් මේගොල්ලෝ මේ දැන් ඥාන තාක්ෂණය සරහා කෘෂිකර්මාන්තයේදීත් භාවිතා කරන්න පුළුවන්. දැන් අපේ පොතේ තියෙනවා මේ කොටස් තුනකට. එකක් කෘෂිකර්මාන්තයේදී, දෙවෙනි එක වෛද්‍ය විද්‍යාවේදී සහ මේ කර්මාන්ත සඳහා කියලා. ඒතර මේ කියන තුනේදීම හරිද? සුද්ධ ජීවීන් අපි හිතකර විදිහට යොදා ගන්න. ඒතර ඥාන තාක්ෂණයේදී ඇත්තටම දැක්කොත් එහෙම දැන් අපි කියනවා දැන් බලාපොරොත්තු වෙන දෙකක් තියෙනවානේ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි යම්කිසි සත්වයක් ඇති කරොත් එහෙම සත්වයාගෙන් අස්වැන්න විදිහට ගන්නවා නම් කිරි අපි කිරි වැඩිපුර ප්‍රමාණයක් බලාපොරොත්තු. අපි භෝගයක් වගා කරනවා නම් භෝගයේ අස්වැන්න විදිහට අපි ගන්නවා නම් මොන හරි ඵලයක් ඒ ඵලයේ වැඩිපුර බලාපොරොත්තු වෙනවා. ඒතකොට මේවා හදාගන්න හරිද? ඥාන තාක්ෂණය භාවිතා කරලා ඉවරලා අපි සමහර ලක්ෂණ එළියට අරගෙන ඉවරලා මේ අලුත් ගස් වලට බද්ධ කරලා මේවා හරි ගස්සලා ගන්නවා. ඊළඟ කාරණේ තමයි නයිට්‍රජන් තිර කිරීම කියන එක. මේක බොහොම වැදගත් එකක් නයිට්‍රජන් තිර කිරීම කියන එක. නයිට්‍රජන් තිර කරනවා කියලා කියන්නේ වායු ගෝලය තුල තිබෙන නයිට්‍රජන් කෙලින්ම ශාකීය ප්‍රයෝජනය සඳහා යොදා ගන්නවා. දැන් අපි දන්නවා රනිල කුලයේ ශාක කියලා කණ්ඩායමක් ඉන්නවා. රනිල කුලයේ ශාක කියලා කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම මගින් රනිල කුලයේ ශාක තියෙන කණ්ඩායම මගින් මොකද කරන්නේ මේ වායු ගෝලය තුල තිබෙන නයිට්‍රජන් වායුව අරගෙන ඉවර වෙලා එයාගේ මුල තුල ගබඩා කරගන්න. ඒක නම රයිසෝබියම් කියන එක නේ. ඒතකොට මේ රයිසෝබියම් මගින් මොකද වෙන්නේ? මේ රයිසෝබියම් කියන බැක්ටීරියාව මගින් අර අවශෝෂණය කරගත්ත දේවල් ටික ශාකයේ ප්‍රයෝජනට යොදා ගන්නවා. මගින් පස සාරවත් වීම සිද්ධ වෙනවා. මොකද ශාකයේ මිය ගියාට පස්සේ හුඟක් කරලා අපි කියන අස්වැන්න කපලා අපි ගත්තට පස්සේ අපි ඉතුරු වෙන කොටසට කියන්නේ ඉපනැල්ල කියලා. ඒ ඉපනැල්ල මගින් ඉපනැල්ල නිසා මොකද වෙන්නේ? ඉපනැල්ල තිබ්බන් පස්සේ ඒ ඉපනැල්ල පසට දි รา පත් වෙලා ඉවරලා අපිට මේ අලුතෙන් ශාක මේ පසට නයිට්‍රජන් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඊළඟට කොහොමත් මේක කොම්පෝස්ට් සෑදීම කියන එක. කොම්පෝස්ට් සෑදීම කියන එකේදී අපි කරන්නේ දි รา පත් වන ශාක හා සත්ව කොටස් සුද්ධ ජීවීන් මත ක්‍රියා කරන හරි ගස්සලා. ඒ කියන්නේ ඒක දි รา පත් වෙන්න හරි ගස්සලා ඉවරලා ඒ දි รา පත් වෙච්ච එක කඩලා අරගෙන දි รา පත් වෙච්ච එක අරගෙන ඉවරලා ඊට පස්සේ මොකද කරන්නේ? මේ දි รา පත් වෙච්ච දේවල් අපි අපේ ප්‍රයෝජනය සඳහා යොදා ගන්නවා. ඒකට ඒ සඳහාත් ඒ සුද්ධ ජීවීන් මිය යන්න සුද්ධ ජීවීන් මේ වර්ධනය වෙන්න අවශ්‍ය මාධ්‍ය සැපීම සඳහා මේ සුද්ධ ජීවීන් මේ කට්ටිය වැදගත් වෙනවා. ඒ වගේම ජෛව පලිබෝධනාශක භාවිතා කිරීම. මේක හරි වැදගත්. ජෛව පලිබෝධනාශකයක් කියලා කියන්නේ සුද්ධ ජීවීන්ගේ. දැන් මේකෙන් ඇත්තටම දැන් ලෝකේ ලොකු ප්‍රශ්නයක් තමයි ලංකාවෙත් මේක තියෙනවා. මේ කෘෂිකර්මාන්තය ආශ්‍රිතව කරන නිෂ්පාදනවලදී අධික ලෙසට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වෙච්ච, ඒ කියන්නේ වල්නාශක, දිලීරනාශක සහ කෘමිනාශක කියන දේවල් මිශ්‍ර වෙච්ච දේවල් අපි ආහාරයට ගැනීම නිසා විශේෂයෙන්ම පිළිකා, ඒ වගේම නිදන්ගත වකුගඩු රෝග වගේ දීර්ඝකාලීන වශයෙන් බලපාන ලෙඩ රෝග ගොඩක් සෑදෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවකදී මේ අපි මේ ජෛව පලිබෝධනාශකයක් භාවිතා කරොත් එහෙම, ඒ කියන්නේ ඒ අපිට හානි කරන ජීවියාව මරන්න අපේ භෝගයට හානි කරන ජීවියාව මරන්න වෙනත් සුද්ධ ජීවියෙක් අපි හදනවා නම්, වෙනත් සුද්ධ ජීවියෙක් හදලා ඒ වෙනුවට පාවිච්චි කරනකොට මොකද වෙන්නේ? මේ සුද්ධ ජීවියගෙන් කිසිම පාරිසරික හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම අපිට මේ වෙනමම මේ පරිසර දූෂණය කියන එකත් අඩු වෙනවා. ඒ දෙකම එකයි. ඊළඟට ගත්තාම මේක මේ ආදාළ ජීවියට පමණයිනේ පහර දෙන්නේ. නිසා ලොකු වාසියක් තියෙනවා. දැන් ඇත්තටම ගත්තොත් වල්නාශක වගේ කෘමිනාශක වගේ දේවල් ගැහුවාම මොකද්ද වෙන්නේ? අපි සමහරක් වෙලාවට මේ කෘමිනාශක ගැහුවන් පස්සේ ඒවා ජල මූලාශ්‍ර වලට අපි එකතු වුණොත් එහෙම. දැන් හේදිලා ගිහිල්ලා වෙලා ජලයේ තියෙන තැනකට එකතු වුණොත් එහෙම සමහරක් වෙලාවට පහුවදාට මේ මාළු ටිකත් මැරිලා යනවා. හරිද? ඒ වගේ වුණාම සමහරක් වෙලාවට අපිට මේ ජීවීන් නැති වෙලා යන්න ඉඩ තියෙනවා. හරිද? ඒකත් මතක තියාගන්න ඕනේ කාරණාවක්. ඊළඟට අපි ගත්තොත් මේ මම දාලා තියෙන සුද්ධ ජීවීන් කිහිපයක් වෛද්‍ය විද්‍යාවේදී දැනටමත් මේක අපි කියනවා මේ බොහොම ඉක්මනට අපිට මේක හරි ගස්සලා දෙන්න කියලා. එතකොට මේ ප්‍රතිශක්තිකරණ එන්නත් සහ ප්‍රතිදූලක නිපදවීම. ප්‍රතිශක්තිකරණ එන්නත් ප්‍රතිදූලක නිපදවීම ඒවට ගොඩාක් වැදගත් වෙනවා. ප්‍රතිශක්තිකරණ එන්නත් සාමාන්‍ය දැන් කතා බහට ලක් වෙමින් යන 80%ක් සම්පූර්ණයි, තව රටක් කියන 90%යි කියලා. ජර්මනිය කියන නෑ අපේ 100%ක්ම හරි කියලා. ඉතින් අපිත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේ එන්නතක් එයි කියලා. ඉතින් ඒ වගේ සමහරක් වෙලාවට මේ ප්‍රතිශක්තිකරණ එන්නත් එහෙමත් නැත්නම් ප්‍රතිදූලක මේ දෙක වෙනස්. ප්‍රතිශක්තිකරණ එන්නතකදී අපේ ලෙඩේ හැදෙන්න ඕනේ මූල විස බීජ දාන්නේ ප්‍රතිදූලක කියලා කියන්නේ ලෙඩේ හැදුනට පස්සේ අපිට විස වෙනවා නම් අන්න ඒ වගේ දේවල් තමයි මේ ප්‍රතිදූලක වලදී භාවිතා කරන්නේ. ඒතර ওই විදිහට වෛද්‍ය විද්‍යාවේදීත් අපිට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට ගත්තාම සාමාන්‍ය එදිනෙදා කරන කර්මාන්තය දැන් මේකද මම හැමදාම කියන කතාවක් මේ ලෝකේ මේ දැන් අපි ගත්තොත් මේ මම මේ පෙන්සිලින් වල කතාව හැමදාම කියනවා මේ ලෝකයේ
මේ එන්නත් සොයා ගැනීම ගැන කතා කරනකොට එන්නත් සොයා ගැනීම ගැන කතා කරනකොට සමහරක් වෙලාවට මේ එන්නත් සොයා ගැනීම කියන එක හරිද මේ එන්නත් සොයා ගැනීම කියන එක මේ අහම්බයක් විදිහට සිද්ධ වෙච්ච දෙයක්. මේක අහම්බයක් විදිහට සිද්ධ වෙච්ච දෙයක්. ඒ අහම්බයක් විදිහට සිද්ධ වෙච්ච දෙයකට පෙනිසිලින් කියන එක ලොකු වටිනාකමක් තියෙනවා. ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් කියන පුද්ගලයා මේ පුද්ගලයන් මොකද දන්න මේ කතාව මම කියලා තියෙනවා. දෙවෙනි ලෝක යුද්ධේ කාලෙදී මේ අධික ලෙසට පුද්ගලයෝ මිය යනවා දැක්කා. හරිද? කියන්නේ පුද්ගලයෝ මිය යනවා දැක්කා. මේ දැනුම වැඩි කරගන්න ඕගොල්ලන්ට කියන්නේ. ඉතින් මිය යනවා දැක්කහම පස්සේ මෙයා දැක්ක සමහර කට්ටියට වෙඩි තියෙනවා. වෙඩි තිබ්බහම පස්සේ ඒ තුවාලේ නිසා මැරලා වැටෙනවා. ඒතර තුවාලේ නිසා නේ මැරෙන්නේ. නමුත් සමහර පුද්ගලයෝ ඉන්නවා මේ වෙඩි වැදිලා තුවාලේ නිසා මැරෙලා නෙමෙයි. ටික දවසක් ගියාට පස්සේ එයාගේ මේ බඩට වැදිච්ච තැන එතන පැහැවලා කකුල් වලට වැදිච්ච තැන් වල පැහැවලා මේකෙන් බඩ විඳලා මෙයා මැරෙනවා දැක්කා. ඉතින් මෙයා මේ ගැන හිත ඉන්නකොට මෙයාගේ ලැබ් එකේ දැක්කා. එක දවසක් එයා යනකොට මේ එයා හදලා ගියපු දිලීර සාම්පල ටිකකට එකපාරටම එතන හිටපු දෙදීල ටික ඔක්කොම මැරිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ එයා කල්පනා කරා අපිට මේක කරන්න පුළුවන්ද කියලා. හරිද මේක කරන්න පුළුවන්ද කියලා මොකද කරේ එයා මේ දිලීර ටික අරගෙන ඉවර වෙලා ඒක වගා කරන්න පුළුවන් වෙන විදිහට හරි ගැසලා තවත් ජීවියෙකුට විශේෂයිත දෙයක් එයා හැදුවා. ඒ හදපුවම් පස්සේ හරිද හදපුවම් පස්සේ ඒක තමයි ලෝකේ ප්‍රතිජීවක සොයා ගැනීම කෙරෙහි ආවේ. මේ ෆ්ලෙමින් කියන විද්‍යාඥයා තමයි මේක කරේ. ඉතින් මෙතුමාට මේ ඇත්තටම මම කියන්නේ යන්න මේ දිව්‍ය ලෝකයක් නැහැ. මොකද ලෝකේ මිනිස්සු මේ හැමදාම පෙන්සිලින් පාවිච්චි කරන්න එතුමට මේකේ තියෙන පින එනවා. හරි ඉතින් ওই වගේ අහම්බයක් දැන් එඩ්වර්ඩ් ජෙනර් කෙනෙක් කෙනත් ඒ වගේ හදිසියෙ කිරි දෝන කාන්තාවකට දැක්ක වසූරිය හැදෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකෙන් පස්සේ ආයෙ ගැන පරීක්ෂණ පවත්වලා තමයි එන්නත ආවේ. දැන් මේකත් මම අපි මෙහෙම වෙයි කියලා හිතාගෙන ඉන්න මොකක් හරි ලෝකෙ කොහේ හරි අහම්බයක් සිද්ධ වෙලා ඒ අහම්බය ඇසුරෙන් අපිට වැක්සින් එකක් එයි කියලා කියන. ඉතින් අපි ඒක දෙවියන්ට කී ඉන්නවා එන්නේ කියලා තාම දෙවියන්ට අපි කියන දේ ඇහිලා නැද්ද කොහෙද? මේ නමුත් වැක්සින් එකක් එයි. ඊළඟට අපි ගත්තොත් ඊළඟ එක අපි ගත්තොත් අපි සුද්ධ ජීවීන් සඳහා මහා පරිමාණ කර්මාන්ත වලට භාවිතා කරන මෙන්න මේ දේවල් වලට විශේෂයෙන්ම කිරියාසිත නිෂ්පාදන. ලංකාව වගේ රටවල් වලත් දැනට මේක පටන් අරගෙන තියෙනවා. නමුත් ලංකාවේ ඇත්තටම දැන් ලෝකේ කිරියාසිත නිෂ්පාදන ගත්තොත් ලෝකේ සමහර රටවල් තියෙනවා කිරි නිෂ්පාදනය කියන එක අතිරික්තයක් විදියට තියෙනවා. හරිද? අතිරික්තයක් විදියට තියෙනවා. ඒ කියන්නේ ඒ රට තුල නිෂ්පාදනය කරලා ඒ රට තුල පරිභෝජනය කරලා තවත් ඉතිරියක් තියෙනවා. ඉතින් මේ ඉතිරියට මේගොල්ලෝ යෝගට් හදනවා, මුදවපු කිරි හදනවා, ඊට පස්සේ චීස් හදනවා, බටර් හදලා ලෝකේ වෙනත් රටවල් වලට ඒක යවනවා. හරි දැන් ලංකාවෙත් මේක කරනවා. නමුත් ලංකාවේ කිරි ඇත්තටම අතිරික්තයක් නැහැ. ලංකාවේ නිෂ්පාදනයේ මදි. මේක මේ මොකද හේතුව මේ නිෂ්පාදනය සඳහා මේ අපිට ඕනේ හරක් ඒ කියන්නේ ඒ ගව සම්පත කියන එක අපේ නැහැ. හරිද? මේ ගව සම්පත කියන එක නැහැ. නමුත් ඇත්තටම මේකෙදී අර ලැක්ටෝබැසිලස් කියන බැක්ටීරියා වර්ග ඒ වගේ කට්ටිය භාවිතා කරලා ඉවරලා කිරියාසිත නිෂ්පාදනයෙන් ගොඩක් සාදනවා. ඊළඟට බයෝගෑස් කියන එක. ඒ කියන්නේ ශාකමය සහ සත්වමය කොටස් ජීර්ණය වෙන්න හරි ගැස්සලා ඉවරලා ඒ ජීර්ණය වීම තුලින් ඒකෙදි සෑදෙන බයෝගෑස් මීතේන් කියන වායුව. දැන් මීතේන් කියන වායුව හරි ගැස්සලා ඒ මීතේන් කියන වායුව දහනය කිරීමට ලක් කරලා අපි ප්‍රයෝජනට ගන්නවා. ඊළඟට දැන් ලෝහ හුඟක් වෙලාවට නිස්සාරණය සඳහා භාවිතා කරන්න පෙළඹිලා තියෙනවා. ලෝහ නිස්සාරණය කිරීම සඳහා ලෝහයේ තියෙන ඔක්සයිඩ් ඉවත් කරන්න මේ වගේ දේවල් වලටත් මේ බැක්ටීරියා වර්ග යොදාගෙන තියෙනවා. ඊළඟට මධ්‍යසාර කර්මාන්තය සහ විනාකිරි කර්මාන්තය කියන දෙකම එක හා සම්බන්ධයි. දැන් සීනිමය මාධ්‍යයක් හරහා ඔයාලා දන්නවා සුද්ධ ජීවියෙක් ඒ මත වර්ධනය වීම සිද්ධ වුණොත් එහෙම. සීනිමය මාධ්‍යයකින් සුද්ධ ජීවියෙක් වර්ධනය වීම සිද්ධ වුණොත් එහෙම. ඒ සීනිමය මාධ්‍යයේදී සුද්ධ ජීවියන් නිසා පැසීම සිද්ධ වෙනවා. මේ පැසීම සිද්ධ වෙන අවස්ථාවේදී ඒකෙදි මධ්‍යසාර සෑදෙනවා. ඒවා අපි ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඒක තවදුරටත් පැසීමට ලක් වුණොත් එහෙම ඒක විනාකිරි බවට පත් වෙනවා. ඒකට ඇඹුල් ඒක මේක ගන්න පුළුවන්. ඊළඟට මේ බේකරි කර්මාන්තයේදී පාන් වගේ දේවල් වල පිපෙන්න දැන් පාන් එකක් ඇතුලේ තියෙන සිදුරු ප්‍රමාණය වැඩි වෙන්න තමයි පාන් එකේ ටේස්ට් එක එන්නේ. ඒත් ඒ වගේ දේවල් වලදී අපිට මේ බේකරි කර්මාන්තයේදී විශාල වශයෙන් මේක පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක ඒ විදිහේ දේවල් වලට මේවා වෙනවා. ඒත් අපි ප්‍රශ්න පත්‍රයේ අපි ප්‍රශ්නෙට ගියොත් එහෙම අපෙන් ප්‍රශ්නේ අහන්නේ සුද්ධ ජීවීන්ගේ හිතකර බලපෑම් 3ක් සහ අහිතකර බලපෑම් 3ක්. ඒතර මම දැන් කතා කරපු ඔය හිතකර බලපෑම් ගොඩාක් තියෙනවා. ඒ හිතකර බලපෑම් ඕන එකක් මේකේ උත්තරයට ගන්න පුළුවන් වෙනවා. ඊළඟට මගෙන් අපෙන් අහන ප්‍රශ්නේ තමයි මේ සුද්ධ ජීවීන්ගෙන් සිද්ධ වෙන අහිතකර බලපෑම් මොනවද කියන එක. එතකොට සුද්ධ ජීවීන්ගෙන් සිද්ධ වෙන අහිතකර බලපෑම් කියන එක මේක අහිතකර බලපෑම් කියන එකත් ගොඩාක් වැදගත්. හරි? දැන් අහිතකර බලපෑම් වලින් උත් අහිතකර බලපෑමුත් මම මේත් එක්කම සාකච්ඡා කරගෙන යනවා ඉස්සරහට. හරි? පළවෙනි එක තමයි මේ මිනිසාට ලෙඩ සෑදෙනවා. දැන් ඉතින් ඒක ගැන කතා කරන්න දෙයක් නැහැනේ. අද මේ දවසින් දවස දැන් ලෝක ජනගහනයෙන් මිලියන 1.1ට ආසන්න ප්‍රමාණයක් දැන් මේ ගිහිලා තියෙන්නේ මේ සුද්ධ ජීවියෙක් හින්දා. හරිද?
ඒ වගේම සමහරක් වෙලාවට දැන් අපි ලංකාවේ කතා නොකරවුවත් ඩෙන්ගු කියන එක පහුගිය දවස්වල පහුගිය අවුරුදු වල නම් අපි ගන්න මේක ඩෙන්ගු උදාහරණය කියන එක. හරිද? එතකොට ඒ වගේ දේවල්. ඊළඟට මේ මිනිසාගේ වගා කටයුතු සිද්ධ කරන ශාකවලට හරිද? ශාකවලට මේක ගොඩක් බලපානවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ශාක කියන කට්ටිය මේ ශාක වර්ධනය වෙලා ඉවරලා ඒ ශාකවල වර්ධක දේහයේ කොටස් වලට මේක හානියක් සිද්ධ වෙන නිසා සමහරක් වෙලාවට කොළ කොණ්ඩ වෙලා යනවා. අස්වැන්නේ හැඩයක් නැති වෙලා යනවා. අස්වැන්න කුණු වෙලා යනවා. මුල් කුණු වෙලා යනවා. මේ වගේ සුද්ධ ජීවීන්ගෙන් මත. ඊළඟට ආහාර නරක වීම කියන එකට අතිශය විශාල වශයෙන් කොහොමද සුද්ධ ජීවීන් බලපානවා. කොහොමත් ආහාරයක තියෙන ගුණාත්මක භාවය, වයනය, රස, සුවඳ වගේ දේවල් වෙනස් වුනහම සුද්ධ ජීවීන්ගෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම සුද්ධ ජීවීන් විසින් ඒකට ලොකු හානියක් සිද්ධ කරනවා. ආහාරයේ ගුණාත්මක භාවය. දැන් අපි මේකෙදි ඉගෙන ගන්න තුනක් තියෙනවා. එකක් තමයි සීනි ආශ්‍රිත නම් ඒකට පැසීම කියලා කියනවා. ඊළඟට තෙල් ආශ්‍රිත දෙයක් නම් මුඩු වීම කියලා කියනවා. ප්‍රෝටීන් ආශ්‍රිත දෙයක් නම් ඒකට අපි පූති භවනය කියලා කියනවා. ඒතර මේ විදිහට අපිට මේ සාකච්ඡා කරන්න පුළුවන් වෙන්න තියෙනවා. ඊළඟට ගත්තාම හතරවෙනි එක ගොඩක් වැදගත්. අන්තිම එකේ දැන් අපි කියන්නේ යන්නේ ජෛව රසායනික අවි කියන එක. මේක ඉතාමත්ම භයානකයි. හරිද? මේක ඉතාමත්ම භයානකයි. සමහරක් වෙලාවට මේ ඇන්ත්‍රැක්ස් කියන එක්කෙනා ඇටැක් කරපු එකක් තමයි මේ මම රූපයකට දාලා තියෙන්නේ. මේ ඇන්ත්‍රැක්ස් කියලා එක කට්ටියක් ඉන්නවා. ඊළඟට මේ දැන් මේ වගේ ජෛව රසායනික අවි කියලා කියන්නේ මේක එක නිමේෂයකින් දැන් දැන්නකො මේ දැන් කොරෝනා කියන එක වුණත් ඒ වගේ දෙයක් කදලි වෙලා මිනිස්සු විනාශ කරන දැම්මොත් එහෙම සමහරක් වෙලාවට මොකද වෙන්නේ? සම්පූර්ණයෙන් මේ පුද්ගලයෝ ටික ඔක්කොම මැරෙනවා. මේවා තින් ජල මූලාශ්‍ර වලට අර මෙහෙ එකතු කරාට පස්සේ ඒක ලෙඩේ දිගට හරහට පැතිරලා යනවානේ. දැන් කොරෝනා වලට වෙලා තියෙන දේ. දැන් මේක පාලනය කරගන්න බැහැනේ. ඒ වගේ ජෛව රසායනික අවි කියන දේ යොදා ගන්න මේක ඇත්තට මේක අහිතකරම දෙයක්. මම නම් හිතන්නේ මේ ජෛව රසායනික අවි කියන එක තමයි උඩටම එන්න ඕනේ. හරිද? කියන්නේ තවත් කෙනෙක්ව නැසීමේ අරමුණින් ඒ සඳහා පාවිච්චි කරන දෙයක්. මේක සමහරක් වෙලාවට මේ ජෛව රසායනික අවි කියන එක පුද්ගලයන් මර්ධනය සඳහාම නොවන්නත් පුළුවන්. පුද්ගලයන් මර්ධනය සඳහාම නොවෙන්නත් පුළුවන්. මේ සමහරක් වෙලාවට ශාකයක් මර්ධනය කිරීම සඳහා වෙන්න පුළුවන්. පුද්ගලයන් මර්ධනය කිරීම සඳහා වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට ශාකයක් මර්ධනය කිරීම සඳහාත් වෙන්න පුළුවන්. දැන් එතකොට මේ එහෙම වුණාම මේ පුද්ගලයෝ මිය යනවා ශාකත් මිය යනවා. ඒතකොට දැන් අත්‍තරම දැන් ඔයගොල්ලෝ නිකමට හිතන්නකෝ දැන් මේ ව්‍යසනයේ යන අතරේදී මොනවා හරි කෙනෙක් කවුරු හරි කෙනෙක් අපි ප්‍රධාන භෝගය වෙන වී වගාවට සඳහා බැක්ටීරියාවක් හරි මොකක් හරි දෙයක් හදලි ඉවරලා ඒක යම් කිසි ස්ථානයකට දැම්මොත් එහෙම රටක් සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්න පුළුවන් නේ. ලෝ කියන්නේ කෑම නැති වුණා මරණ මිනිස්සු මරණ ගානටත් එනවා. කෑමක් තියෙනවා, ලෙඩක් තියෙනවා කිව්වොත් එහෙම දුර්භීක්ෂයක් එනවා වගේ නේ. තුම්බියක් වගේ එනවනේ. යාර ඒ වගේ මේ සමහරක් වෙලාවට මේ ජෛව රසායනික අවි කියන එකත් භාවිතා කරන්න පුළුවන්. ඒතර අපි ප්‍රශ්නේ වෙන්නේ මෙතනදී මොකද්ද ප්‍රශ්නේ වෙන්නේ? සුද්ධ ජීවීන්ගෙන් අහිතකර බලපෑම් තුනක්. ඒතර ওই බලපෑම් හතරෙන් ඕන එකක් ලියන්න අපිට පුළුවන්. හරිද? තවත් සුද්ධ ජීවීන් සම්බන්ධයෙන් ওই කාරණා ටික තමයි තියෙන්නේ. අපේ දෙවෙනි ප්‍රශ්නෙට මම මේකේ දාලා තියෙන්නේ මේ මම නෙමෙයි මේ මතකම කලාපෙන් දාලා තියෙන පේපර් එකේ සමාන්තර ආලෝක කදම්බයක් උත්තල කාචයක් තුලින් වර්තනය වන ආකාරය කිරණ සටහනකින් දක්වන්න. සමාන්තර ආලෝක කදම්බයක් අවතල කාචයක් තුලින් වර්තනය වන ආකාරය කිරණ සටහනකින් දක්වන්න. මේ ප්‍රශ්න දෙක. ඒතර මේ ප්‍රශ්න දෙකේ උත්තර මෙන්න මේ විදිහට එන්නේ. දැන් සමාන්තර ආලෝක කිරණ සමූහයක්. හරි සමාන්තර ආලෝක කිරණ සමූහයක් උත්තල කාචයක් ඉදිරියේ දැම්මට පස්සේ උත්තල කාචයකින් ආවට පස්සේ අනිවාර්යයෙන් මේ සමාන්තර වෙන ආලෝක කිරණ සේරම සමාන්තර වෙන ආලෝක කිරණ සේරම මේක එක තැනකදී එකතු වෙනවා. ඒකට අපි කියන්නේ නාභිය හරහා යනවා කියලා. නාභිගත වෙනවා කියලා. ඒතර මෙන්න මේ දුරට මේ නාභිගත වෙන දුරට අපි කියන්නේ නාභි දුර කියලා. ඒතර මේක ඔයාලා දැන් විභාගෙදි මේක අඳිනකොට අනිවාර්යෙන් මතක තියාගන්න මෙතන අඩි රූල තියලා අඳින්න ඕනේ. හරිද? අඩි රූල තියලා අඳින්නේ නැත්නම් ඒ රූපේ වැරදි. හරිද? ඒ වගේම මේ අඩි රූල තියලා අඳින්න ඕනේ. මේ ඒ වගේම මේ කිරණ ගමන් කරන්නේ මේ දිශාවට කියලා තියෙන්නත් ඕනේ. ඒකට හේතුව මොකද්ද? මේක අනිත් පැත්තට ආවොත් එහෙම මේ කිරණ දැන් මෙතනින් මේ විදිහට ආවොත් එහෙම මෙතනදී ආයෙ මෙහෙම ගිහිල්ලා ඒ සමාන්තරව යන්නේ. ඒ නිසා අපි මේ දක්වන ඊතලේ මේ අර මේකත් දක්වන්න ඕනේ. ඒතර උත්තල කාචයක් විදිහට නිරූපණය වෙන්න ඕනේ. නාභියෙන් පස්සේ නැවත වාරයක් ආලෝකය අභිසරණය වෙනවා. මේ පැත්තට විසිරලා යෑමක් සිද්ධ වෙනවා. ඒතර මෙන්න මේ කියන සටහන ඔයගොල්ලෝ අඳින්න ඕනේ රූපෙදී. අවතල කාචයකට තිබ්බම ඔකේ අනිත් පැත්ත වෙන්නේ. අවතල කාචයක තිබ්බම අපසරණය වෙනවා. ඒ කියන්නේ මේ සමාන්තර වෙන කිරණ ටික ඇවිල්ලි වෙලා සමාන්තරව එන කිරණ ටික ඒක එකිනෙකට වෙනස් තල දිගේ මේ විදිහට පරාවර්තනයේ ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ඒ ටික ඔක්කොම පිටිපැස්සට අපි අරගෙන බලවුවොත් එහෙම. පිටිපැස්සට මෙහෙම එකතු කරොත් එහෙම. ඒ එකතු කරන තැනට අපි කියන්නේ නාභිය කියලා. එතනදී එකතු වෙලා ඉවරලා ඒක මේ එතනට එකතු වෙන ආකාරයක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒතර ওই විදිහට අපිට මේක හඳුනා ගන්න පුළුවන්. ওই විදිහට තමයි කිරණ සටහන් දෙක අඳින්න ඕනේ. ඒතර මේකෙදි අනිවාර්යයෙන්ම අඩි රූලක් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම මේ අඩි රූල පාවිච්චි කරේ නැත්නම්
මේකට ලකුණු දාන්න වැරදි දාන්නත් පුළුවන්. හරි රයිට්. ඒතර ඔය කිරණ සටහන් දෙක රූපේ අඳින්න ඕනේ. ඊළඟට අපේ ප්‍රශ්නේ වෙන්නේ අපි සාකච්ඡා කරන්නේ අක්ෂි දෝෂ වර්ග දෙක සහ දෘෂ්ටි දුර දෘෂ්ටිකත්වයේ සඳහා පිළියම් ඇසේ සුද ඇතිවීම යනු කුමක්ද කියන එක. එතකොට මේකෙදි මම ඇසේ ව්‍යුහය ගැන සාකච්ඡා කරන්න මම හිතන්නේ එදා සාකච්ඡා කරා. අක්ෂි දෝෂ වර්ග දෙකක් අපිට තියෙනවා ඉගෙන ගන්න. එකක් තමයි අක්ෂි දෝෂ වර්ග වලින් එකක් අපේ දුර දෘෂ්ටිකත්වය කියන එක දුර පේන්නේ නැහැ කියන එක. අනික එක අවිදුර දෘෂ්ටිකත්වය කියන එක ඒක ළඟ පේන්නේ නැහැ කියන එක. හරිද? මේ දැන් මෙතන මේ දුර දෘෂ්ටිකත්වය කියලා කියන එකේ විශේෂයක් තියෙන දුර දෘෂ්ටිකත්වය කියලා කියන්නේ ඇත්තටම මේ අර දුරින් දැන් මෙතන වාක්‍යයේ පොඩි අවුලක් තියෙනවා. හරිද? දුර දෘෂ්ටිකත්වය කියලා කියන්නේ දැන් මෙන්න මේක තමයි සිද්ධිය. දුරින් පිහිටි වස්තුවක් පැහැදෙනොත් ළඟින් පැහැදිලිව නොපෙනී. දුර තියෙන එකක් සමහරක් වෙලාවට අපිට පැහැදිලිව පේනවා. හරි? නමුත් ළඟ තියෙන එකක් පැහැදිලිව පේන්නේ නැහැ. ඒකට හේතුව මේ වෙලාවේදී මේ අපේ ඇහි ඒ ප්‍රතිබිම්බය ඇති වෙන්නේ ඔයාලා දන්නා ප්‍රතිබිම්බයක් ඇති වෙන්නේ දෘෂ්ටි විතානය කියන එකේ. ඒ දෘෂ්ටි විතානය කියන එකේ මත ඇතිවන ප්‍රතිබිම්බය ඇති වෙන්න දෘෂ්ටි විතානයෙන් ඉස්සරහා ඇති වුණත් පේන්නේ නැහැ පිටිපස්සේ ඇති වුණත් පේන්නේ. ඒකට හේතුව ඇහි වක්‍රතාවය වෙනස් වෙනවා කියන එක. ඒතර ඇහි වක්‍රතාවය වෙනස් වුණාන් පස්සේ දුර දෘෂ්ටිකත්වය කියන එකේදී අපි උත්තල කාචයක් භාවිතා කරලා ඉවරලා ඒ උත්තල කාචය භාවිතා කරලා ඒ උත්තල කාචයෙන් අපි මොකද කරන්නේ අර කිරණ ප්‍රතිබිම්බය ඇති වෙන ස්ථානය නිශ්චිතව ස්ථානගත කරනවා. හරිද? ඒතර මේකෙදි උත්තල කාචයක් සහිත එකක් තමයි අපි පාවිච්චි කරන්නේ. හරි? මේ ওই විදිහට අපිට දුර දෘෂ්ටිකත්වය ගැන බලා ගන්න පුළුවන්. ඒතර මේකේ දෘශ්‍යාබාධ දෙක තමයි දුර දෘෂ්ටිකත්වය සහ අවිදුර දෘෂ්ටිකත්වය කියන එක. අවිදුර දෘෂ්ටිකත්වයේදී ඇත්තටම මේ ඈත තියෙන ඒවාත් මේ ළඟ තියෙන ඒවා බොඳ වෙලා පේන්නේ. හරි ඈත තියෙන ඒවා හොඳට පේනවා. හරි? ඒකේ. රයිට්. ඊළඟ කාරණාව අපෙන් අහනවා මේ ප්‍රශ්නයක් අහනවා මොකක්ද අහන්නේ මේ ඇසේ සුද ඇතිවීම යන කුමක්ද ඒකට හේතුව කුමක්ද කියලා. කොහොමත් මේ ඇසේ සුද ඇතිවීම සිද්ධ වෙන්නේ කල්ගත වීමත් එක්ක. ඒ කියන්නේ වයසට යනවත් එක්ක වගේ තමයි සිද්ධ වෙන්නේ. ඇසේ සුද ඇති වෙන්නේ ඇසේ දැන් අනිවාර්යයෙන්ම කොටසක් තියෙනවා මේ එකට අපි කියන්නේ මේ අක්ෂි කාචය කියලා. හරිද? අක්ෂි කාචය කියලා තියෙනවා. මේ අක්ෂි කාචයේ හැදිලා තියෙන ප්‍රෝටීන් වර්ගවල තිබෙන තන්තු ප්‍රමාණය වෙනස් වෙලා හරි ප්‍රෝටීන් වර්ගවල තියෙන තන්තු ප්‍රමාණය වෙනස් වෙලා ඒක තුල තිබෙන පාරදෘශ්‍යභාවය අඩු වෙනවා. හරිද? ඒක එතකොට මේ සාමාන්‍යයෙන් මේක කිරි පාටට වගේ ඇහැ සුදාවන් පස්සේ පේනවා. මේක සරල ශල්‍ය කර්මයක් මගින් මේක ඉවත් කරලා ඉවර වෙලා මේ කාචයක් ඒ වෙනකොට දාන්න පුළුවන්. ඉතින් කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට වඩා හොඳට පේනවා. එතකොට මේකෙදි මේ ඇසේ සුද ඇතිවීමට හේතුව මේ ප්‍රෝටීන් මේ තැන්පත් වීම නිසා ඇසේ පාරදෘශ්‍යභාවය නැත්නම් අපි කියනවා මේ අක්ෂි කාචය තුල තිබෙන පාරදෘශ්‍යභාවය අඩුවීම නිසා තමයි මේ අක්ෂි මේ ඇසේ මේ සුද ඇතිවීම සිද්ධ වෙන්නේ. ඒකට ඒක ශල්‍ය කර්මයක් මගින් අපිට බෙහෙත් මේ මේවා කරලා ඉවරලා මේ හදා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට මේ ඔව් ඒ කතන්දරේ එතනින් ඉවරයි. අපි තුන්වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරමු. හරි? තුන්වෙනි ප්‍රශ්න සාකච්ඡා කරමු. මේකෙදි තුන්වෙනි ප්‍රශ්නේදී අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මිනිසාගේ කන ගැන. එතකොට කනේ මේකේ ප්‍රශ්නේ අහලා තියෙනවා මිනිසාගේ කන බෙදිය හැකි ප්‍රධාන කොටස් තුන මොනවාද? ශරීරයේ සමබරතාවය රැක ගැනීම සඳහා දායක වන්නේ කනේ පිහිටි කවර ව්‍යුහය කුමක්ද? මිනිසාට ශ්‍රවණය කළ හැකි පරාසය කොච්චරද? කන ආරක්ෂා කර ගැනීම සඳහා අනුගමනය කර යුතු පූර්වෝපායන් තුනක් කියන්න. ශ්‍රවණය අඩුවීමේ පිළියමක් ලෙසට යෙදිය යුත්තේ කුමක්ද කියලා. හරි ඒක ඒ කොටසෙන් අහලා තිනවා. B කොටසේ අපි තුන්වෙනි පාඩමටත් ගිහිල්ලා තියෙනවා මේ පදාර්ථ ව්‍යුහය සම්බන්ධයෙන් ප්‍රශ්නෙට. මම කන ගැන ඔයගොල්ලන්ට පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. හරි රයිට්. එතකොට මේ අපි කන ගත්තොත් එහෙම මෙන්න මේ වගේ කනේ ව්‍යුහය මෙන්න මේ වගේ තියෙන්නේ. පිටතින්ම තියෙනවා කනේ බාහිර කන කියන එක නැත්නම් කම් පෙත්ත කියන එක. ඊට පස්සේ බාහිර පරිසරය හා සම්බන්ධ වෙන කොටසක් තියෙනවා. ඒකට අපි කියනවා බාහිර ශ්‍රවණ නාලය කියලා. බාහිර ශ්‍රවණ නාලය කෙලින්ම සම්බන්ධ වෙලා එතනින් එහාට සම්බන්ධ වෙලා ගිහිල්ලා මේ කර්ණපටහ පටලේ නැත්නම් කර්ණපටහ පටලේ කියන මේ ව්‍යුහයට සම්බන්ධ වෙන මේක කම්පණය වෙන සුළු ව්‍යුහයක්. කර්පණය වෙන සුළු ව්‍යුහයක්. එතකොට මේ කම්පණය වීම තුලින් තමයි අපිට මේ එතනින් එහාට සංවේදනය යන්නේ. මෙතන ඉඳලා බාහිර ශ්‍රවණ නාලය කියන්නේ බාහිර පරිසරය තුල තිබෙන දේවල් මැද කන නැත්නම් මේ කර්ණපටහ පටලේ දක්වා ගේන තියෙන කොටසට අපි කියන්නේ බාහිර කන කියලා. මෙන්න බාහිර කනෙන් පස්සේ කර්ණාස්තිකා තුනක් තියෙනවා මුද්ගරිකාව, නිගාතිය සහ දරණකය කියලා. හරි? ඊළඟට තියෙනවා අර්ධ චක්‍රාකාර නාල තුනක්. ඒ නාල තුනක් තියෙන්නේ අර එකිනෙකට රුජු කෝණීය. ඒ කියන්නේ අංශක 90 තලවල තමයි ඒක පිළිලා තියෙන්නේ. ඊට පස්සේ කර්ණ ශංකය කියන එකක් තියෙනවා. කර්ණ ශංකයට පිටිපස්සෙන් ශ්‍රවණ ස්නායු කියලා ව්‍යුහයක් තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට කොටස් ටික ඇහි තියෙන මේ කනේ තියෙන කොටස් ටික තියෙනවා.
කනේ තියෙන කොටස් වල බාහිර කම් පෙත්ත, මැද කන, ඇතුල් කන සහ ඒ කියන කොටස් තමයි කනේ මේකට ආයි තියෙන්නේ. ඊළඟට කන සහ මේ අපේ මේක සමබරතාවය නැත්නම් අපි කියන පීඩනය නියම කරගන්න මේ ඇතුලෙන් එන පුංචි මේ ව්‍යුහයක් තියෙනවා. ඒකට අපි කියන යුෂ්ඨකීය නාලය කියලා. ඒක සුජුවම නාස් මාර්ගය හා සම්බන්ධ වෙන අවස්ථාවක් තියෙන නිසාගේ පීඩන සමතුලිතතාවය ඇති කර ගැනීම සඳහා මේක දායක වීමක් සිද්ධ වෙනවා. හරිද? දැන් ඔය කඳු නගිනකොට සමහරක් වෙලාවට මේ අර කන් අගුල් වැටීමක් වගේ දෙයක් සිද්ධ වෙනවා. ඒ කන් අගුල් වැටීම වගේ දේ සිද්ධ වෙනකොට ඒ සඳහාත් මේ වැදගත් වෙන්නේ මෙන්න මේ යුෂ්ඨකීය නාලය කියන එක. ඒක මතක තියාගන්න. ඊට පස්සේ අපි මේකෙදි මේ එක එක කොටසෙදි තියෙන වෙන වෙනම කොටස් ටික අපි අරගෙන බලමු. දැන් කම් පෙත්ත මගින් මේක කාටිලේජමය ව්‍යුහයක්. බාහිරින් තියෙන ශබ්ද අපේ කනට ඇතුල් කිරීම තමයි මේකෙදි සිද්ධ කරන්නේ. ඊළඟට බාහිර ශ්‍රවණ නාලය හරහා මගින් කරන්නේ මේ අපේ කනේ එළියේ තියෙන ශබ්ද ටික කන වෙතට යොමු කරගන්න එක. හරි කර්ණපටහ පටලේ දක්වා ගෙන එන එක. කර්ණපටහ පටලේ කරන්නේ දැන් අපි කතා කරන දේ. දැන් මම කතා කරන දේට අනුකූලව ඔයාලගේ කනේ තියෙන කම්බරේ කම්පණය වීමක් සිද්ධ වෙනවා. නැත්නම් කර්ණපටහ පටලේ කම්පණය වීමක් සිද්ධ වෙනවා. ඒ සංවේදන යන්නේ අපේ කර්ණ අස්තිකා වලට. හරිද? කර්ණ අස්තිකා වලට යනවා. මේ මුද්ගරිකාව, නිගාතික සහ ධර්ණක කියලා කර්ණ අස්තිකා තුනක් තියෙනවා. මේ අස්තිකා තුනට ගියාට පස්සේ මේ කර්ණපටහ පටලෙන් මේක මේ ගියාට පස්සේ සම්ප්‍රේෂණය කරාට පස්සේ ඒක හරහා ගිහිල්ල වෙලා අපේ මේ කර්ණ ශ්‍රවණ ස්නායුවට සම්බන්ධ වෙනවා. ශ්‍රවණ ස්නායුව මගින් ඒක මොළයට ගිහිල්ල වෙලා ඒ අදාළ වචනේ ඒ අදාළ තේරුම ඊට අදාළව විග්‍රහ කරනවා. ඒතර ওই විදිහට තමයි කනේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. හරි? ඒතර දැන් මම අර කිව්වා වගේ මේ ඒ කොටස් වල කාර්යභාරයන් දීලා තිනවා. මේකෙන් අපෙන් කර්ණ ශංකය කියන එකෙන් විශේෂයෙන් මේ දැනගන්න ඕනේ. ඒක අනිවාර්යෙන් සම්බන්ධ වෙලා තියෙන අර කර්ණ ශංකය කියන එක ශ්‍රවණ ස්නායුවේ අගට තමයි සම්බන්ධ වෙන්නේ. මේ කර්ණ ශංකය කියන එක ශ්‍රවණ ස්නායුව අගට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතර කර්ණ ශංකය මගින් මේ ශ්‍රවණය පිළිබඳ සංවේදනය සම්ප්‍රේෂණය කරන්නේ මේ ස්නායුවට. ස්නායුව මගින් තමයි සම්පූර්ණ මොළයට පණිවිඩය යවලා මේ දේ අදාළ දෙයට තේරුම සම්පූර්ණයෙන් කියන්නේ ඒක වචන වලට විග්‍රහ කරලා මේකෙන් කිව්වේ දේ මේකයි කියලා පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ. ওই විදිහට තමයි අපේ මේ කනේ සම්පූර්ණ මේ ව්‍යුහයක් සහ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. ඊළඟට මේ අපෙන් අන්තිමටම අහලා තියෙන දෙයක් තියෙනවා. දැන් මේක සමහරක් වෙලාවට ඕගොල්ලන්ට වෙන්නේ නැහැ. දැන් වයස අවුරුදු 40 45 විතර ගියාට පස්සේ සමහරක් වෙලාවට අර ඇඳේ ඉඳලා එකපාරටම නැගිටිනකොට මේ අපේ කනේ තියෙන නාලිකා තුනක්, ඒ කියන්නේ නාල තුනක් තියෙනවා. ඒකට මේ අර්ධ චක්‍රාකාර නාල කියලා කියන්නේ. මේක තරලයකින් පිරලා තියෙන්නේ. ඒ තරලය මගින් තමයි සිරුරේ බැලන්ස් එක තියාගෙන. නැත්නම් අපි ඉන්න මූවමන්ට් එක මොකක්ද කියලා, ඍජුව ඉන්නවද මේ ඇලවිලා ඉන්නවද කියලා. ඊට උදේ පාන්දර එකපාරට කලබලෙන් වගේ නැගිට්ටාම සමහරක් වෙලාවට ඇඳෙන් මේක බැලන්ස් එක ගිහිල්ලා වෙලා සමහරක් වෙලාවට කැරකිල්ල ගතියක් එනවා. ඒත් ඒ කනේ බැලන්ස් එක ගිහිල්ලා වෙලා එතකොට අර්ධ චක්‍රාකාර වලින් කරන කාර්යය තමයි සිරුරේ සමබරතාවය රැක ගැනීම නැත්නම් බැලන්ස් එක තියාගන්නවා කියන එක තමයි ඒකෙදි කරන්නේ. හරිද? එතකොට ඔය තමයි කනේ තියෙන මූලික කොටස් ටික සහ ඒකේට අදාළ ඒ ව්‍යුහයන්ට අදාළ කාර්යභාරය වෙන්නේ. ඊට පස්සේ අපි ප්‍රශ්න වලට ගියොත් එහෙම අපින් අහලා තියෙනවා මිනිසාගේ කන බෙදිය හැකි ප්‍රධාන කොටස් තුන මොනවද? ඇතුල් කන, මැද කන සහ බාහිර කන කියන එක. ශරීරයේ සමබරතාවය රැක ගැනීම සඳහා පිහිටා තිබෙන ව්‍යුහය. ඒකට අපි කියන්නේ මොකද්ද? දැන් මම කිව්වා. මොකද්ද ඒකට කියන්නේ නම? කියන්න බලන්න. සමබරතාවය සඳහා වැදගත් වෙන්නේ මොකද්ද? අර්ධ චක්‍රාකාර නාල. අර්ධ චක්‍රාකාර නාල. හරි? ඊළඟට අපි ගත්තොත් මිනිසාගේ කනට ශ්‍රවණය කළ හැකි ශ්‍රවණ පරාසය. දැන් අපිට හැම શબ્දයක්ම ඇහෙන්නේ නැහැ. අපි ශබ්දය මැනීම සඳහා අපිට පාවිච්චි කරන්නේ අපි හර්ට්ස් කියන එක තමයි පාවිච්චි කරන්නේ. ඒතර හර්ට්ස් කියන එක පාවිච්චි කරාට පස්සේ හර්ට්ස් වලින් තමයි මේ යම් කිසි දෙයක අපි කියනවා සංඛ්‍යාත නැත්නම් ප්‍රබලතාවයමයි. දැන් උතන දෙකක් තියෙනවා. ඔයගොල්ලන්ගේ පොතේ ඩෙසිබල් කියලා එකකිකුත් නිර්වචනය කරලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රබලතාවය කියන එක. දැන් අපි සංඛ්‍යාතයෙන් තමයි මේක නිරූපණය කරන්නේ. මිනිසට ඇහෙන්නේ හර්ට්ස් 20ත් 20000ත් අතර ශබ්ද විතරයි ඇහෙන්නේ. ඊට වඩා වැඩි ශබ්ද වලට අපි අතිදුවනි තරංග කියලා කියනවා. අතිදුවනි තරංග මිනිසට ඇහිමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක කර්ණ කියන්නේ ඒ වෙලාවට කර්ණපටහ පටලේ කම්පණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද අපේ කනේ කර්ණපටහ පටලේ කියන එක සංවේදී වෙලා තියෙන හර්ට්ස් 20ට 20000ට අඩු මේ සංඛ්‍යාතය සහ 20ට වඩා වැඩි සංඛ්‍යාත වලින් මේ ඇහෙන දේවල් වලට තමයි මේක සංඛ්‍යාත වෙලා තියෙන්නේ. දැන් උදාහරණයක් ඔය ඔයගලන්ට කරන්න පුළුවන් ප්‍රායෝගික දෙයක් තියෙනවා. ඔය YouTube එකට ගිහිල්ලා YouTube එකේ ගහන්න ෆ්‍රීකවන්සි එක කියන්නේ මේ මම මේක දාලත් පෙන්නලා තියෙන පන්ති වල එහෙමනම් මේ ෆ්‍රීකවන්සි එක ගහන්න. එතකොට ඒගොල්ලෝ සංඛ්‍යාතයක් දෙනවා සාමාන්‍ය. මේ කියන්නේ YouTube එකේ වීඩියෝ තියෙන ඕන තරම්. ඒ වීඩියෝ වල තියෙන 20යි 20000යි ගහලා පෙන්නපුවම 20 නැත්නම් 10 ඉඳලා 20000 ගෙවුවොත් එහෙමත් පෙන්නනවා. ඒක ගහලා පෙන්නපුවම ඒ සංඛ්‍යාතයට අදාළ දේවල් නිරූපණය වෙනවා. ඒ සංඛ්‍යාතය එනවා. අපිට ඇහෙන්නේ නැති අවස්ථාවල් තියෙනවා. ඒක නම් මම හිතන්නේ අර හර්ට්ස් මේ 150ක් විතර නම් අපිට ඇහෙන එකක් නැහැ. නමුත්
සාමාන්‍යයෙන් ඒ වගේ ශබ්ද ඇහෙනවා කියලා තමයි කියන්නේ. කියන්නේ ඇහෙනවා අපිට ඇත්තටම. හරි රයිට්. ඊළඟට කන ආරක්ෂා කර ගැනීම සඳහා අනුගමනය කර යුතු පූර්ව උපායන් 3ක් ලියන්න. ශ්‍රවණය අඩුවීමට පිළියම් ලෙසට යෙදිය යුත්තේ කුමක්ද? හරිද? ඒකත් මම කියලා දෙන්න. දැන් අපි කන ආරක්ෂා කරන්න අපිට උපායන් කිහිපයක් කරන්න පුළුවන්. දැන් ඇත්තටම කන කියලා කියන්නේ විතා කුඩා. දැන් මම ඒක හැමදාම කියනවා. දැන් මේක අපිට මෙහෙම පේනකොට දැන් කොටන් බඩ් එකකින් මෙතන තල්ලු කරනවා කියලා කියන්නේ මේ කර්ණාස්තිකා කියලා කියන්නේ බොහොම සංවේදී දෙයක්. දැන් කොටන් බඩ් එකක් දාලා මේ හරියදී මොන හරි වුණොත් එහෙම දැන් මේ මම මගේ යාළුවෙකුට වෙච්ච ඉන්සිඩන්ට් එකකුත් කියන්න. මේ මම කණේ කොටන් බඩ් එකක් දාලා තියෙනකොට කෝල් එකක් ආවා. කොටන් බඩ් එක අමතක වෙලා අතෑරියා මෙහෙම ෆෝන් එකෙන් ආන්සර් කර කර හිටියා. ඊට පස්සේ මොකද වුනේ මේ ෆෝන් එක ගත්ත පස්සේ මధుරෙක් මේ කනේ හරි ගම්මා. කොටන් බඩ් එකට ගිහුවා මේ කන ඇහෙන්නේ නැතුව ගියා අන්තිමට. හරිද ඒක ලොකු ඇක්සිඩන්ට් එකක් ඇත්තටම කියන්නේ. මේ කන ඇහෙන්නේ නැතුව ගියා. ඉතින් අර ඒ වගේ මේ නොසැලකිලිමත් දෙයක් කියන්නේ හිතා ගන්නත් බෑ මේ. කන මේ සම්පූර්ණයෙන්ම ඇහෙන්නේ නැතුව ගියා අවසානයේදී. ඒ හින්දා කොටන් බඩ් වගේ දේවල් කනට දාන්න හොඳ නැහැ. සමහර කරලා කොටන් බඩ් නේ මම දැක්ක තියෙන පෑන් කෑලි පවා දානවා. හරිද? මේ ඊළඟට ඔය කං කලාඳුරු කියලා දෙයක් හැදෙනවා. කං කලාඳුරු කියන එක මහ ලොකු අවුලක් නේ. කං කලාඳුරු හැමෝගෙම හැදෙනවා. කං කලාඳුරු හැදෙන්නේ මේ කනේ ආරක්ෂාවට. හරිද? කන අර කන තුලට විශේෂයෙන්ම ක්‍රොමීන්ට අප්‍රසන්න ගතියක් එනවා. අප්‍රසන්න ගතියක් ආවම මුන් එහෙම රින්ගන්න යන්නේ නැහැ කන අතුරු. අද ඒකට තමයි කං කලාඳුරු තියෙන්නේ. කං කලාඳුරු තියෙනවා කියලා ලොක්කුවට වොරි වෙන්න දෙයක් නැහැ. අර ඒක මේ ඒක කනේ තියෙන ආරක්ෂාවට මේ කනාශිත තියෙන ග්‍රන්ථි වලින් තමයි තියෙන්නේ. ඊළඟට ඒ කං කලාඳුරු එළියටත් එනවා. හේතුව මේ කනේ තියෙන සමවල් වර්ධනය වෙනකොට ඒ කැලවිච්ච පටල වගේ දේවල් ඒක එළියට එම සිද්ධ වෙනවා. ඒක මහ ලොකු දේවල් නෙමෙයි. ඊළඟට මේ අපි ඊළඟ ප්‍රශ්නෙට අදාළ දේවල් මේ කන ආරක්ෂා කරගන්න පළවෙනිම දේ මේ අර කනට බාහිර දේවල් දාන එකෙන් වළක්වා ගන්න ඕනේ. ඊළඟට අධික ශබ්ද දැන් ශබ්ද මේක කියනකොට දැන් සමහරක් වෙලාවට කියයි දැන් ෆැක්ටරි එකේ එහෙම වැඩ කරන්න කිව්වොත් හැම වෙලාවෙම ශබ්ද එනවනේ කියලා. ඒතර ඒ වගේ වෙලාවකට ඉයර් ගාඩ් එකක් පාවිච්චි කරන්න ඕනේ. කන ආරක්ෂා කරගෙන සදා කන් ආවරණ වගේ දේවල් පාවිච්චි කරලා මේක. ඊළඟට මේ කනට ආවට ගියාට බෙහෙත් දාන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. සමහර කට්ටිය කියන මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ටිකක් කනට දැම්මම කන හොඳට සුද්ධ වෙනවා හොඳට කන ඇහෙනවා ඒව කරන්න යන්නේ නැහැ. හරිද? කන වෛද්‍ය උපදෙස් මත විතරයි අනිවාර්යයෙන්ම මේ යම්කිසි ఔෂධයක් මේකට දානවනම් හරිද? මේ කන් ආරක්ෂණ දාන්න. ඊළඟට මේ ගැඹුරු දියට යන්න හොඳ නැහැ. ඇත්තටම ගැඹුරු දිය කියන්නේ ඔය මේ වීක් ඩයිවිං වගේ ජොබ් එකක් කරනවා නම් ඩයිවිං වගේ දෙයක් කරනවා. කියන්නේ මුහුද අසර වගේ කිමිදෙනවනම් ඒ වගේ වෙලාවල් වලදී මේ ගැඹුරු දියට යනකොට අපි පාවිච්චි කරන්න ඕනේ මේ කන් ආරක්ෂක උපකරණ පාවිච්චි කරලා ගැඹුරු දියට යන්න ඕනේ. එහෙම නැතුනොත් එහෙම ගැඹුරු දියේදී සමහරක් වෙලාවට පීඩනය වැඩි වෙනවා. එහෙම පීඩනය වැඩි වුණාම අපිට මේකෙන් සමහරක් වෙලාවට කන් අඩිය වගේ නැත්නම් කම්බරේ පුපුරලා ගිහිල්ලා හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට මේ කනට ගහන්නේ මේ කන් පෙත්තෙන් අදින්නේ නැහැ කියලා අපි හිතාගෙන ඉමු. ඉතින් ටීචර්ලා හිටපු ගමන් කනෙන් අදිනවා, කනට ගහනවා. ඉතින් ඒවා මේ මහා පරිමාණයෙන් ඉතින් කරන්නේ නැහැනේ නේ. ඒ හින්දා ඒකට කනට ඇත්තටම ගහන එක වැඩි හොඳ නැහැ. මේ හරියටම කනට ගහන්න ඕනේ. කියන්නේ කනට කියන්නේ මේ කනට ගහන්න මේ සම්පූර්ණ කම් පෙත්තට නෙමෙයි. මේ හරියට ගෙවට අවුලක් නැහැ. පටාර ගාලනේ වදින්. හරි. එතකොට ඒ විදිහට අපිට මේ කන ආරක්ෂාව සලස්ස ගන්න පුළුවන්. හරි. රයිට්. එතකොට මේ ශ්‍රවණාධාර හරිද? දැන් සමහර කට්ටියක් ඉන්නවා උපතින්ම මෙන්න මේ කාරණාවල් වෙනවා. මොකද මේ කම්බෙරේ තියෙන කම්බෙරය කියන එකේ තියෙන ඝනකම වැඩි වෙනවා. එතකොට අර ශබ්දය හයියෙන් ආවට ඒ ශබ්දයට කම්පණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ කම්බෙරේ කියන එක. අන්න ඒ වගේ වෙලාවල් වලදී ඇත්තටම සමහරක් වෙලාවට මේ පුද්ගලයා මේ බිහිරි බවට පත් වෙනවා. ඒතකොට ඒක උප්පත්තේම ඇති වෙන ආබාධයක්. එතකොට ඒ වගේ වෙලාවල් වලදී අපි ශ්‍රවණාධාර කියලා දෙයක් පාවිච්චි කරනවා. එතකොට අර එයාගේ කන ගාවට එන එක දැන් කම්බෙරේ අපි හෙල්ලෙන්නේ නැති එක නෙවෙන්නේ. ඒතර කම්බෙරේ හෙල්ලෙන්නේ නැතිව වෙන එක අර කම්බෙරේ හෙල්ලෙන ගානට මේ සංඛ්‍යාතය හරි ගස්සලා නැත්නම් ඊටට තදට ඇහෙන විදිහට ඒක හරි ගස්සලා යාන්තම් විදිහට ඇහෙන විදිහට හරි ගස්ස ගන්න පුළුවන්. ඒවට අපි කියන්නේ ශ්‍රවණාධාර කියලා. ශ්‍රවණාධාර පාවිච්චි කරලා ඉවරලා මේ වැඩේ කරන්න පුළුවන්. එතකොට ඒක ඊට අදාළ උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට ඒකෙදී අපෙන් අහනවා මේකේ. මම හිතන්නේ මේවා සාකච්ඡා කරා. පරාසය ගැන මම කිව්වා. කන්බෙරේ ප්‍රධාන කොටස් තුන මොනවද කියන එක කිව්වා. සමබරතාවය ආරක්ෂා කර ගැනීම සඳහා කිව්වා. කනට ශ්‍රවණ පරාසය ගැන සාකච්ඡා කරා. කන ආරක්ෂා කර ගැනීමේදී ගත යුතු පූර්ව උපායන් ගැන සාකච්ඡා කරා. ශ්‍රවණාධාර මේ අඩුවන විට සිදුවන පිළියම් මොනවද කියලා. ඒකට අපි ශ්‍රවණාධාර භාවිතා කිරීම කියන එක ගන්න. හරිද? ඒතකොට මේ තුන්වෙනි ප්‍රශ්නයට අදාළව කන ගැන අපි සාකච්ඡා කරා. ඊළඟට අපි හතරවෙනි පාඩමේ අපි තුන්වෙනි පාඩමේත් මූලික කරුණු මතක් කරගමු. එතකොට මේකේ ප්‍රශ්න ටික ඉස්සෙල්ලා අපි කියවගෙන යමු. බොහොම ලේසි ප්‍රශ්න ටිකක් එකේ තියෙන්නේ. මේ සංශුද්ධ ද්‍රව්‍ය බෙදිය හැකි ආකාර මොනවාද? මම ඔයගොල්ලන්ට විග්‍රහ කරලා දෙන්න. ඔබ දන්නා මූලද්‍රව්‍ය දෙකක සංයෝග මූලද්‍රව්‍ය දෙකක් සහ සංයෝග දෙකක් ලියන්න. හරි ලේසි ප්‍රශ්නයක්. පාසඳන් මූලද්‍රව්‍ය වලට අදාළ සංකේත ලියන්න කියලා කියනවා.
අණුවක් යනු කුමක්ද කියලා කියනවා. සමපරමාණුක අණුවක් යනු කුමක්ද කියලා අපෙන් අහනවා. මම මේ පාඩමේ මේ ප්‍රශ්න ටිකට ආදාළ සිද්ධාන්ත ටික මතක් කරලා දෙන්නම් ඔයගොල්ලන්ට. එතකොට මේ හරි. නේ. එක දිගටම සර් කියවගෙන යනවා නේ. හරි. මේ හා සම්බන්ධ කාරණාවල් ටික මම මතක් කරලා දෙන්නම්. එතකොට ඒකෙදි මෙන්න මේ දේවල් ටික ඔයගොල්ලන්ට මතක් කරනවා. ඒ කියන්නේ දැන් අපි ගන්නවා සමහර දේවල්. හරිද? නිශ්චිත ගුණද්‍රව්‍ය දරන. ඒ කියන්නේ යම් කිසි දෙයක් ගත්තට පස්සේ ඒකේ තියෙන්නේ එකම ගුණයක් නම් ඒවා අපි පොදුවේ මේ සංශුද්ධ ද්‍රව්‍ය කියලා කියන්නේ. හරිද? දැන් අපි ගත්තොත් මේ සීනි ටිකක් ගත්තොත් ඒක තුළ තියෙන සීනි විතරක් නම් වෙන දේවල් ඒකෙදි කලවම් වෙලා නැත්තම් අන්න ඒ වගේ දේවල් වලට අපි සංශුද්ධ ද්‍රව්‍ය කියලා කියනවා. හරි දැන් ඒතකොට ඇල්මිනියම් රිදී ආසුත ජලය 100%ක්ම ජලය කියන එක තුලත් ඒ වගේ දේවල් අන්තර්ගත වෙලා තියෙනවා. සමහර වෙලාවට මේවා දෙකක් එකතු වෙලා තිබුණා. දැන් අපි ගත්තොත් වායු ගෝලය සතට අපි ගත්තොත් ඔය දැන් පානීය ජලය ලුණු ද්‍රාවණයක් වගේ දේවල් ගත්තොත් ඒවා අපි කියනවා මිශ්‍රණ කියලා. එතකොට දෙකක් තියෙන එකක් තමයි මේ සංශුද්ධ ද්‍රව්‍ය කියලා ඇතුලේ මිශ්‍රණ කියලා જાතියකුත් තියෙනවා. මිශ්‍රණ කියලා જાතියකුත් තියෙනවා. ඊළඟට මේවා මේ ඔක්කොම අරගෙන පොදුවේ බෙල්ල බැලුවොත් මේ සංශුද්ධ දේවල් අපිට බෙදන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට. ඒ තමයි එකක් මූල ද්‍රව්‍ය, කියන්නේ තනි ද්‍රව්‍යයක් විතරක් අන්තර්ගතයි න ะ. සෝඩියම් කියන මූල ද්‍රව්‍ය විතරක් අන්තර්ගත වෙලා තියෙනවා නම් අන්න ඒක සෝඩියම් කියලා අපි හඳුන්වනවා. ඒතර ඒක මූල ද්‍රව්‍යයක් විදිහට අපි හඳුන්වන්නේ. ඊළඟට අපි ගත්තොත් දැන් සංයෝග කියලා කියන්නේ සමහරක් වෙලාවට මූල ද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් වෙන්න පුළුවන්. හරිද? සෝඩියම් ක්ලෝරයිඩ් කියන එකේදී සෝඩියම් කියන එක සහ ක්ලෝරින් කියන එක දෙක කලවම් වෙලා සෝඩියම් ක්ලෝරයිඩ් හැදිලා තියෙනවා. ඒතර සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක මේ සංයෝගයක්. ඒතර මේවා කොටස් දෙකකට බෙදෙන සංශුද්ධ ද්‍රව්‍ය. එකක් අපි කියනවා මූල ද්‍රව්‍ය කියලා. අනික එක අපි කියනවා සංයෝග කියලා. ඒතර ওই විදිහට අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. right? ඊළඟට ගත්තාම මේවට අනන්‍ය සංකේතයන් තියෙනවා. හරි සංකේතයන් තියෙනවා. දැන් මේවා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන කාරණාවල් දෙකක් තියෙනවා. එකක් තමයි පළවෙනියටම මේවා නිරූපණය කරනකොට ඒක නිරූපණය කරන්නේ එක අකුරකින් නම් තනි අකුරෙන් නිරූපණය කරනවා නම් අනිවාර්යයෙන්ම ඊට අදාළ සංකේතය නිරූපණය කරන්නේ අපි ඉංග්‍රීසි කැපිටල් අකුරකින්. ඉංග්‍රීසි කැපිටල් අකුරකින් තමයි මේක නිරූපණය කරන්නේ. ඒ වගේම මේ එතනදී සංකේතයට අදාළව දෙකක් එනවනම් අර කොටස් දෙකක් එනවනම් ඒ වගේ සංකේතයකට අදාළව කොටස් දෙකක් එනවා නම් ඒ සංකේතේ පළවෙනි අකුර ඉංග්‍රීසි කැපිටල් අකුරක් පාවිච්චි කරනවා දෙවෙනි එක සිම්පල් අකුරක් පාවිච්චි කරනවා. හරිද? ඒකත් මතක තියාගන්න. ඊළඟට ගත්තාම මේ දැන් මේ දෙකක් තියෙනවා. අපි වායුගෝල නැත්නම් පරිසරය තුල ගත්තොත් මූලද්‍රව්‍ය කියන දේවල් සමහරක් වෙලාවට සම්බන්ධ වෙලා තියෙනවා එකම වර්ගයේ පරමාණු දෙකක් එකතු වෙලා. දැන් උදාහරණයක් විදිහට ඔක්සිජන් කියන පරමාණුව අපි සැලකුවොත් එහෙම. ඔක්සිජන් කියන එක අපි සැලකුවොත් එහෙම O කියන එක මේ විදිහට තියෙනවා. ඒතර O කියන එක අපි තවත් O එකක් එක්ක සම්බන්ධ කරලා තිබ්බොත් එහෙම. මෙතන O දෙකක් තියෙනවා. ඒතර O කියන දෙක සම්බන්ධ කරගත්තොත් මේකෙත් O කියන පරමාණුව තියෙන මේකෙත් O කියන පරමාණු. මේ දෙකම O කියන පරමාණු දෙක තියෙද්දි මේ දෙකම සම්බන්ධ කරලා තිබුණොත් ඒ જાතිය පරමාණු වලට අපි කියන්නේ සම පරමාණු. අණුවක් කියලා කියන්නේ. හරිද? අණුවක් කියලා කියන්නේ. ඒතර මේ පරමාණු වර්ග දෙකම එක සමාන නිසා මේවා අපි සම පරමාණුක විදිහට හඳුන්වනවා. හරිද? සමහරක් වෙලාවට තියෙනවා දැන් ක්ලෝරින් අණුවක් සහ හයිඩ්‍රජන් කියන අණුවක් සම්බන්ධ වෙලා තියෙනවා. මම නිකන් අඳින්න. ක්ලෝරින් අණුවක් සහ හයිඩ්‍රජන් අණුවක් කියන එකක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර ක්ලෝරින් හයිඩ්‍රජන් අණුව සාපේක්ෂව කුඩායි. ක්ලෝරින් අණුව සාපේක්ෂව මේ ටිකක් ඊට වඩා ලොකුයි. ඒතකොට දැන් මේකේ තුලදී අපි කියනවා මේක සම්බන්ධ වුණාම මේ තියෙන්නේ විෂම පරමාණුවක් කියලා. ඒ කියන්නේ තියෙන පරමාණුවට වඩා වෙනස් එකක් කියලා. ඒතර මේක විෂම පරමාණුවක් විදිහට අපි හඳුන්වනවා. ඒතර මේක සම පරමාණුවක්, මේක විෂම පරමාණුවක්. ඒතර මේ දෙක අපිට වෙන් කරලා හඳුනා ගැනීම හැකියාව තියෙනවා. ඒතර මේක අපි කියන මේ වගේ දැන් මේක ඇත්තටම ගත්තොත් දෙකට කැපුවොත් සමමිතිකයි. ඒ කියන්නේ එක සල රූපයක් දෙකට කපලා සමමිතික තත්ත්වයට පත් කරගන්න පුළුවන්. මේක අපි කියනවා අසමමිතිකයි කියලා. ඒ සමමිතික නොවන තලයක් දිගේ තමයි මේක තියෙන්නේ. ඔය විදිහට අපිට කොටස් දෙකකට කඩා ගන්න පුළුවන්. හරි? මේ මතක තියාගන්න ඒවා. ඊට පස්සේ මේ ඔව්. ඒ විදිහට අපිට කොටස් වලට බෙදා ගන්න පුළුවන්. ඒතකොට අපි ප්‍රශ්න වලට යන් ආයෙසරයක්. ප්‍රශ්න වලදී අපෙන් අහන්නේ මෙන්න මේවා. මොකක්ද අහන්නේ මේ අපෙන් අහන සංශුද්ධ ද්‍රව්‍ය බෙදිය හැකි ආකාර දෙකක් මොනවද කියලා. ඒතර මූල ද්‍රව්‍ය සහ සංයෝග කියන එක තමයි නිවැරදි උත්තරේ. ඔබ දන්නා මූල ද්‍රව්‍ය දෙක සහ සංයෝග දෙකක් ලියන්න. මූල ද්‍රව්‍ය කියලා කිව්වම ඔයගොල්ලන්ට ලියන්න පුළුවන් හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින්. ඔය කියන ඕනෙම එකක් ලියන්න පුළුවන්. සෝඩියම්, කැල්සියම් මේ කියන ඕනෙම මේ කියන මේ ප්‍රශ්නේ යටත් උත්තරේ දීලා තමයි උඩ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. සංයෝග කියලා කිව්වම සෝඩියම් ක්ලෝරයිඩ් දන්නම සංයෝගයක්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මතක තියාගන්න මම කියන්නම් බැටරි ඇසිඩ් කියලා කියන්නේ සල්ෆියුරික් අම්ලය එක සංයෝගයක්. ඊළඟට ගත්තොත් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියලා කියන සංයෝගයක්. කොපර් සල්ෆේට් කියන එක ඔයගොල්ලෝ දන්නවා ඒක සංයෝගයක්. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එකත් ඔයගොල්ලෝ 6 වසරේදී ඉගෙන ගත්තා උණු දිර හඳුනා ගැනීම සඳහා ඒකත් සංයෝගයක්.
ඒතර ඔය විදිහට සංයෝග කීපයක් ඔයගොල්ලෝ මතක තියාගන්න. විනාකිරි කියලා කියන ඇසිටික් ආම්ලයකත් සංයෝගයක්. ඒතර ඒ වගේ ඕනෑම සංයෝග ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒතර මේ සංකේත ටික මම දාලා තිබුණා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන එක. කැල්සියම් කියන එක. අණුවක් කියලා කියන්නේ මේ සංකේත ටික මම ආයෙත් දාන්න. අපේ සංකේත ටික මෙන්න මේ වගේ එන්නේ. අනිවාර්යෙන් මේ කැපිටල් සිම්පල් මාරු කරන්න බෑ. මේ විදිහට තමයි එන්නේ. කාබන් කියලා කියන්නේ C, හයිඩ්‍රජන් කියලා කියන්නේ H, ඔක්සිජන් කියලා කියන්නේ O, සෝඩියම් කියලා කියන්නේ Na, කැල්සියම් කියලා කියන්නේ Ca. හරි? ඔය විදිහට තමයි සංකේත ටික අපිට එන්නේ. ඊට පස්සේ අපෙන් ඇහුවා මේ සමපරමාණුක අණුවක් කියලා කියන්නේ මොකක්ද කියලා. එතකොට අපි කියන පරමාණු දෙකක් හෝ කිහිපයක් සම්බන්ධ වීමෙන් වෙනත් වර්ග දෙකක පරමාණු සම්බන්ධ වීමෙන් අණුවක් කියන්නේ මොකක්ද කියලා අපෙන් අහලා තියෙනවා. අණුවක් කියලා කියන්නේ සමහරක් වෙලාවට එකම જાතියේ පරමාණු දෙකක් වෙන්නත් පුළුවන්. දැන් ක්ලෝරින් කියන පරමාණු දෙකක් එකතු වෙලා වෙන්නත් පුළුවන්. එතකොට අපි කියනවා Cl2. එතන තියෙන්නේ අණුවක්. ඔක්සිජන් කියන ඒවා දෙකක් එකතු වෙලා වෙන්නත් පුළුවන්. එතකොට එතන තියෙන්නේ O2 කියන එක. නයිට්‍රජන් කියන ඒවා වගේ දෙකක් එකතු වෙලා වෙන්නත් පුළුවන්. N2 කියන එක. හයිඩ්‍රජන් කියන එක වගේ දෙකක් එකතු වෙලා පුළුවන්. ඒවා අණුවක් කියලා කියනවා. සමහරක් වෙලාවට දැන් ඒවත් අණු ඊළඟට සමහරක් වෙලාවට එකම පරමාණුවෙන් වෙන්නේ නැහැ. එකම පරමාණුවෙන් වෙන්නේ නැතුව අපි හයිඩ්‍රජන් කියන එක ගත්තොත් එහෙම හයිඩ්‍රජන් කියන එක ඔක්සිජන් එක්ක සම්බන්ධ වෙලා HOH. හරිද? මෙතන ඔක්සිජනුත් තියෙනවා හයිඩ්‍රජනුත් තියෙනවා. මෙන්න මේ විදිහට. ඒතර මේක අණුවක්. මේක හයිඩ්‍රජන් පරමාණු දෙකක් සහ ඔක්සිජන් පරමාණුවක් තනි පරමාණුවක් සම්බන්ධ වෙලා. මේ විදිහට ඒක අපිට කඩා ගන්න පුළුවන්. හරිද? ඒක අපිට මේ ගන්න පුළුවන් උදාහරණයක්. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ අපෙන් අහනවා ඊළඟට සමපරමාණුක කියලා. සමපරමාණුක කියන එක මම කිව්වා කලින් එකම මූලද්‍රව්‍යයේ පරමාණු එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒවට අපි කියන්නේ සමපරමාණුක අණුවක් කියලා. එකම මූලද්‍රව්‍යයේ පරමාණු සම්බන්ධ වෙලා තියෙනවා නම් අන්න ඒකට අපි එක සමපරමාණුවක් කියලා අපි හඳුන්වලා දෙනවා. ඒක හොඳට මතක තියාගන්න. රයිට් හරි. ඊට පස්සේ තායි නැවතත් අපිට තියෙන්නේ මේ මොකද ඇස ගැනම ප්‍රශ්නයක් තියෙනවා. ඇසේ හටගන්න මේ අවසාන කොටස අපේ ප්‍රශ්න පත්‍රේ ඇසෙන් හටගන්නා රෝග අතර බහුලවම දැකිය හැකි රෝග දෙකක් නම් කරන්න කියලා තියෙනවා. ඇසේ සුද ඇතිවීමේදී අක්ෂිකාචය ඇති වන වෙනස්කම් කුමක්ද කියලා අහලා තියෙනවා. ඇසේ එම වෙනස් වීම සිදුවන්නේ කුමන ද්‍රව්‍ය පරිහානියට පත්වීමෙන්ද කියලා අහනවා. දෘෂ්ටික ස්නායුවට හානි පැමිණීම නිසා දෘෂ්ටි පරාසය ක්‍රමයෙන් අඩු වී අන්ධභාවය ඇතිවීම කුමන නමකින් හඳුන්වයිද කියලා අපෙන් අහනවා. ඇසේ නිරෝගීභාවය ආරක්ෂා කර ගැනීම සඳහා ඔබට ගත යුතු පූර්ව උපායන් මොනවද කියලා අහනවා. ත්‍රිමාන දෘෂ්ටිය යන කෙටියෙන් පහදන්න කියලා කියනවා. ද්විනේත්‍ය දෘෂ්ටිය යන කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න කියලා කියනවා. බාහිරින් හටගන්නා ශබ්ද යම්කිසි පුද්ගලයෙක් හඳුනා ගන්නා අන්දම කෙටියෙන් දක්වන්න කියලා කියනවා. හරි මේ ප්‍රශ්න ටිකට අදාළව මම සාකච්ඡා කරගෙන යන්න. කරගෙන ගියාට පස්සේ මේ බලමු අපි කොයි වගේද මේව කරන්න කියලා. එතකොට මේකෙදි දැන් අපි මම ඔයගොල්ලන්ට මතක් කරන්නම් මේ කාරණාව. දැන් ඇසේ සුද ඇති වෙන එකෙන් තමයි මේ ඇසට එන. ඒ කියන්නේ මේ හේතුව වෙන්නේ ඇසේ මේ සුද ඇති වෙන එක තමයි හේතුව වෙන්නේ. මේකේ අදී වෙන කාරණේ තමයි මොකද්ද මේ ආලෝක කිරණ නිසි පරිදි දෘෂ්ටි විතානයේ මත නාභිගත නොවීම. හරි? ඒක තමයි මේ ඇසේ සුද ඇතිවීමේදී සිද්ධ වෙන්නේ. එතකොට අර පේන වස්තුවක් අපි ගත්තත් ඒ වස්තුව අපැහැදිලිව අපිට පේන්නේ. නිසි පරිදි දර්ශනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට අපි කියනවා ඇසේ සුද ඇතිවීම කියලා. ඒතර දෘෂ්ටි විතානයේ මත ඒ ඇති වෙන ප්‍රතිබිම්බය පැහැදිලිව බලා ගැනීමේ හැකියාවක් අපිට ලැබෙන්නේ නැහැ. හරි? එතකොට ඒක අපි කියන වස්තුව බොඳ වෙලා පේන්නේ. ඒක තමයි ඇසේ මොකද්ද මේ සුද ඇතිවීමෙන් ඇති වෙන ප්‍රතිඵලය. ඒතර අක්ෂි කාචය මත ප්‍රෝටීන වල තියෙන පාරදෘශ්‍යභාවය අඩු වෙලා ඉවරලා තමයි මේ දේ සිද්ධ වෙන්නේ. හරි? ඊට පස්සේ අපි දන්න ලෙඩක් තියෙනවා. ඒ කියන්නේ රුධිරගත සීනි ප්‍රමාණය වැඩි වීම නිසා විශේෂයෙන්ම දෘෂ්ටි ස්නායුව මිය යාම ආරම්භ වෙලා ඇහි ලොකු හානියක් සිද්ධ වෙනවා. මේක පාලනය කරන්න පුළුවන්. හරි? ක්‍රමක්‍රමයෙන් මේ අන්ධභාවයට පත්වීම සිද්ධ වෙනවා. මේක මුලින්ම හඳුනා ගැනීමෙන් විතරයි මේක කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ දෘෂ්ටික ස්නායුවට හානි වෙනවා සීනි ප්‍රමාණය වැඩි වීම නිසා ඇසේ දෘෂ්ටි පරාසය ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා. ඒකට අපි කියන්නේ ග්ලූකෝමාව කියලා. මේකට අදාළ රූප කීපයක් ඔයගොල්ලන්ගේ පොතේ තියෙනවා. ඒ කියන්නේ අර ඡායාව පේන අන්දම ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යන ආකාරය. ඒතර ඒකෙදි ඒකත් අපි මතක තියාගන්න ඕනේ. ඊළඟට මේ ඇසේ දෝෂ ආරක්ෂා කර ගැනීමේදී ඇහැ ආරක්ෂා කර ගැනීම සඳහා අපිට ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද කියන එක සම්බන්ධයෙන් මෙන්න මේ කාරණාවල් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. එකක් තමයි මේ තීව්‍ර ආලෝකයට නිරාවරණය වීම වැළැක්වීම. හරිද? ඇස තදාලෝකයට දැන් ඉර දිහා අපි කෙලින්ම බලන්නේ නැහැ. ඊළඟට වෙල්ඩින් කරන එකක් දිහා අපි කෙලින්ම බලන්නේ නැහැ. එමගින් ලොකු හානියක් සිද්ධ වෙන්න පුළුවන්. හරිද? ඊළඟට මේ සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ වල නේ සූර්යග්‍රහණ දිහා අපි කෙලින්ම බලන්නේ නැහැ. ඒකට හේතුව ඇහැ සමහරක් වෙලාවට ලොකු හානියක් සිද්ධ වෙනවා. ඊළඟට ඔය මේ වෙල්ඩින් කරනකොට රත් වෙච්ච යකඩ ඒ වගේ දේවල් දිහා අපි කෙලින්ම PVSෙන් බලන්නේ නැහැ. මොකද ඒ වගේ සුදු පාට යන ඒ කිරණේ අපිට මේ ලොකු හානියක් සිද්ධ වෙන්න පුළුවන්.
ඊළඟට මෙන්න මේක ගොඩාක් වැදගත්. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ හෝ වෛද්‍යවරයෙකුට විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ උපදෙස් මත තමයි අනිවාර්යෙන් ඇසට මොන හරි දෙයක් දානවා නම් ඒක සිද්ධ කරන්න ඕනේ. හරිද? ඇස් වාට්ටුව කියලා තියෙනවනේ එකක්. ඒ කියන්නේ ඒකේ තමයි විශේෂඥයෝ ඉන්නේ ඇත්තටම. වෙන දේවල් වගේ නෙමෙයි ඇහත් එක්ක සෙල්ලම් කරන්න බෑ. හරිද? ඒ නිසා අනිවාර්යෙන් වෛද්‍යවරයෙක්ගේ නිර්දෝෂ අනුමැතිය තොරව ඇස් වලට කිසිම දේවල් දාන්න හොඳ නැහැ. සබන් වර්ග මේ සමහර දේවල් දාන්න හොඳ නැහැ. ඒක වගේ දේවල් දැමීමෙන් මේක. ඊළඟට මේ සමහර කට්ටිය අර දාන කණ්ණාඩි, ඒ කියන්නේ අක්ෂි දෝෂ සඳහා භාවිතා කරන කණ්ණාඩි අරගෙන අනික් කට්ටිය දාලා බලනවා ලස්සනද කියලා. මගේ කණ්ණාඩි දෙක එහෙම දැම්මම ගොඩක් පවර් එකෙන් වැඩි සමහරක් වෙලාවට. ඒකට ඒ වගේ වෙලාවදී ඇස් රිදෙනවත් එක්ක. හරි ඒක හුඟක් හොඳ නැති දෙයක්. ඒක Tamanට ඇස් දෝෂයක් නැත්තම් කිසිසේත්ම අනුන්ගේ කණ්ණාඩි අරගෙන දාන්න හොඳ නැහැ. හැබැයි මෙතනදී කියන්නේ මේ සන්ග්ලාස් කියන එක නෙමෙයි, අවු කණ්ණාඩි කියන එක නෙමෙයි. අවු කණ්ණාඩි කියන එක වෙනස්. හරිද? අවු කණ්ණාඩි කියලා කියන්නේ සූර්යාලෝකයේ වැටෙන වෙලාවදී සූර්යාලෝකයේ තියෙන මේ ආලෝකය කියන්නේ අපේ ඇහැට ප්‍රමාණවත් වෙන විදිහට හරි ගැස්සලා ඒක කළමනාකරණය කරලා යවන එකක්. ඒක වෛද්‍ය උපදෙස් මත ලබා ගත්තත් හුඟක් හොඳයි. ඊළඟට මේ දැන් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා මේක මේ ටැබ් එක නැත්නම් කම්පියුටර් එක නැත්නම් ෆෝන් එක නැත්නම් රූපවාහිනිය LED රූපවාහිනිය ඒ වගේ මොකක් හරි දෙයක් ඉස්සරහා ගොඩක් වෙලා හිටගෙන ඉන්න එකත් වැඩිය හොඳ නැහැ. ඇස් දෙක සවුත් වෙන්න ඉඩ තියෙනවා. සවුත් වෙන්න ඉඩ තියෙනවා සවුත් වෙනවා. ඉතින් මේ දැන් අහයි සර් මේ එක දිගට Zoom class කරනකොට අපේ ඇස් සවුත් වෙන්නේ නැද්ද කියලා. ඔව් එහෙම එක්කුත් තියෙනවා. ඉතින් ඒකින්ද තමයි අර මේ හුඟක් වෙලාවට අපි චූටි බ්‍රේක් එකක් ගන්නවා සමහරක් වෙලාවට. වැඩි 5ක 10ක මම ඒ වෙලාව කියනවා ගහක් කොලයක් දිහා බලලා එන්න කියලා. දැන් අද නම් බ්‍රේක් එකක් ගත්තේ නැහැ. කමක් නැහැ. දැන් මේ තව ටිකයිනේ. ඉතින් මේ පේපර් එක සාකච්ඡා කරන එකනේ අරමුණ. නිසා මේ කොහොම වුණත් ඒක වැඩි හොඳ නැහැ. ඉතින් දැන් සමහර දැන් අපි මම උනත් කරනවා දැන් මේක YouTube එකට දැම්මොත් මේ වීඩියෝ එක පැය 1යි විනාඩි 7ක් නැත්නම් පැය 1යි විනාඩි 15ක් විතර වගේ වෙයි මේ වීඩියෝ එක. දැන් ඔයගොල්ලෝ මේක බලන්න පටන් ගත්තොත් පැය 1යි විනාඩි 15ක්ම බලනවා කියලා කියන්නේ සමහරක් වෙලාවට අක්ෂයාබාධයක් එන්න තියෙනවා. හැමදාම මේක බලන්නේ නැතුව දෙක සැරයක් බලලා අදාළ දේවල් සටහන් කරගන්න. දැන් මේ වීඩියෝ එකේ නම් ඇත්තටම සද්දේ අහගත්තා නම් හොඳටම ප්‍රමාණවත් රූපේ බලනට වඩා මොකද මේකේ අර පන්ති කාමරේක ගන්නන දෙයක් නෙමෙයිනේ මේක PowerPoint එකක් නේ තියෙන්නේ. ඒ නිසා ඒක මේව කරගන්න පුළුවන්. ඊළඟට මේ දෘෂ්ටිය කියලා කියන්නේ දැන් මිනිසාට තියෙන ද්විනේත්‍රීය දෘෂ්ටියක්. ද්විනේත්‍රීය ත්‍රිමාන දෘෂ්ටියක්. ද්විනේත්‍රීය දෘෂ්ටිය කියන එක ඔයගොල්ලන්ට චෙක් කරගන්න පුළුවන්. මොකද්ද හේතුව? ඔයගොල්ලෝ වම් ඇහැ වහන්න. වම් ඇහැ වහලා ඔයගොල්ලෝ බලන්න වම් පැත්තේ කෙරවල අන්තේ බලන්න. ඊට පස්සේ දකුණු ඇහැ වහන්න. දකුණු ඇහැ වහලා කෙරවල බලන්න. මේ අන්ත දෙකටම එක්තරා පරාසයක් තියෙනවා. ඒ පරාසය අපිට අහු වෙනවා ඇස් දෙකටම. ඒ වගේ ඇස් දෙකටම අහු වෙන පරාසය. ඇස් දෙකටම අහු වෙන පරාසයට තමයි අපි කියන්නේ ද්විනේත්‍රීය දෘෂ්ටියක් තියෙනවා කියන්නේ. ඒතර මේ ඇස් දෙකටම අහු වෙන පරාසය මේ අපිට ද්විනේත්‍රීය දෘෂ්ටියක් මේ තියෙනවා කියලා තමයි අපි කියන්නේ. එතකොට ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න. හරි ද්විනේත්‍රීය දෘෂ්ටියක් කියන එක අපිට වැදගත් වෙනවා. ඒක මේ සාමාන්‍යයෙන් මේ අපේ දෙයක් බලන්න. ඊළඟට මේ තව එකක් තියෙනවා අපිට තියෙන ත්‍රිමාන දෘෂ්ටියක් කියන එකක් තියෙනවා. ත්‍රිමාන දෘෂ්ටියක් කියලා කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. ත්‍රිමාන දෘෂ්ටියක් කියලා කියන්නේ මේ මොකද්ද ත්‍රිමාන දෘෂ්ටියක් කියලා කියන්නේ? යම්කිසි වස්තුවක් පේන අවස්ථාවේදී හරිද? යම්කිසි වස්තුවක් පේන අවස්ථාවේදී ඒ වස්තුවට දිග පළල උස කියන ඔක්කොම තියෙනවා නම් දිගක් පළලක් සහ උසක් කියන ඔක්කොම තියෙනවා නම් අන්න ඒ අවස්ථාවේදී ඒ තියෙන එකට අපි කියනවා ත්‍රිමාන දෘෂ්ටියක් කියලා. හරිද? ඒක මතක තියාගන්න. කියන්නේ මේ වස්තුව පේන අවස්ථාවේදී ඒ වස්තුවට දිග පළල සහ උස කියන දේවල් තුනම තියෙනවා නම් අන්න ඒ අවස්ථාවේදී ත්‍රිමාන දෘෂ්ටියක් තියෙනවා කියලා කියනවා. අපි ප්‍රශ්න ටික අපි අරගෙන බලමු. එතකොට අපෙන් අහනවා බහුලවම දැකිය හැකි රෝග දෙකක්. මොකද ඇසේ සුද ඇතිවීම සහ ග්ලූකෝමාව කියන එක තමයි රෝග දෙක වෙන්නේ. ඇසේ සුද ඇතිවීමෙන් අක්ෂිකාචයේ සිදුවන වෙනස් වීම කුමක්ද? එකක් තමයි පාරදෘශ්‍ය භාවය අඩුවීම සිද්ධ වෙනවා. ඒක නිසා. ඇසේ සිදුවන ද්‍රව්‍යයෙන් කවර දේවල් පරිහානියට පත්වීම නිසාද ඒක සිද්ධ වෙන්නේ? ඒක පරිහානියට පත් වෙනවා කියලා කියන එකකින් අදහස් වෙන්නේ ඇසේ කියන්නේ ග්ලූකෝමාව කියන තත්ත්වය නැත්නම් ඇසේ සුද ඇති වුණාට පස්සේ සිද්ධ වෙන දේ තමයි මේක. මොකද්ද? ඇසේ සුද ඇති වුණාම මේ ඇසේ සුද ඇති වුණාම මේ වස්තුවක් පැහැදිලිව නිරීක්ෂණය කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ සුද ඇති වූ විට වස්තුවකට පැහැදිලිව ආලෝක කිරණය දෘෂ්ටි විතානය මත නාභීගත කරගන්න බැරි වෙනවා. හරි. ඒතකොට වස්තුව පේන්නේ අපැහැදිලිව බොඳ වෙලා තමයි මේ දෘෂ්ටි විතානය මත පෙනීම සිද්ධ වෙන්නේ. ඊළඟට අපෙන් අහන ප්‍රශ්නේ තමයි දෘෂ්ටික ස්නායුවට හානි වීම නිසා ඇසේ දෘෂ්ටි පරාසය ක්‍රමක්‍රමයෙන් අඩු වී අන්ධභාවය ඇතිවීම කුමන නමකින් හැඳින්වේද? ග්ලූකෝමාව කියන එක. ඒක විශේෂයෙන්ම ඇඟේ තියෙන සීනි ප්‍රමාණය වැඩි වෙලා ඒ නිසා දෘෂ්ටික ස්නායුවට හානි පැමිණිලා ඒකෙන් සිද්ධ වෙනවා. ඇසේගේ නිරෝගීභාවය අනුගමනය කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන් පූර්වෝපායන් 4ක් ඔයගලෙන් අහනවා. ඒක මම කිව්වා වෛද්‍යවරයෙකුගේ උපදෙස් තොරව ඇහැට බෙහෙත් දාන්න නැහැ.
ඊළඟට රූපවාහිනී ඒ වගේ තිර බලන්නේ නැහැ. ගොඩක් වෙලා බලාගෙන ඉන්නේ නැහැ. අනුන්ගේ කණ්ණාඩි දාන්න යන්නේ නැහැ. ඊළඟට තදාලෝකයට නිරාවරණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ වගේ දේවල් බලන්න යන්නේ නැහැ කියලා. ඊළඟට අපි කිව්වා ත්‍රිමාන දෘෂ්ටිය යන්නේ අදහස් කරන්නේ මොකද්ද කියලා. ත්‍රිමාන දෘෂ්ටිය කියලා කියන්නේ යම් කිසි වස්තුවක දිග, පළල සහ උස කියන තුනම අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන් නම් අන්න ඒකෙදී අපි ත්‍රිමාන දෘෂ්ටිය කියලා කියනවා. ඒක. ඊළඟට ද්විනේත්‍රීය දෘෂ්ටිය. ද්විනේත්‍රීය දෘෂ්ටිය කියලා කියන්නේ ඇස් දෙකටම එක්තරා පරාසයක් තුල තිබෙන දේවල් අහු වෙනවා නම් අන්න ඒ පරාසයේ තියෙන තුල තියෙන දේවල් වලට අපි කියන්නේ ද්විනේත්‍රීයයි කියලා. ඇස් දෙකෙන්ම යම් කිසි පරාසයක තියෙන වස්තුන් බලා ගන්න පුළුවන් නම් ඒක අපි ද්විනේත්‍රීය දෘෂ්ටිය විදිහට හඳුන්වනවා. ඊළඟට බාහිර පරිසරයක් තුල හටගන්නා ශබ්දයක් යම් කිසි පුද්ගලයෙක් හඳුනා ගන්නා අන්දම කෙටියෙන් දක්වන්න කියලා තියෙනවා. ඉතින් දැන් මේක හඳුනා ගන්න ආකාරය මම පැහැදිලි කරා. දැන් කන බාහිර කන ශ්‍රවණ නාලය තියෙනවා. බාහිර ශ්‍රවණ නාලය හරහා ශබ්දය ඇතුළට ගිහිල්ලා කර්ණ පටහ පටලේ කම්පණය වෙනවා. ඊට අදාළව දැන් මම රූපය අරන් ආයෙ පැහැදිලි කරන්න. මම කනේ ව්‍යුහය අරන් පැහැදිලි කරන්නම් ඒක. දැන් බාහිර ශ්‍රවණ නාලය හරහා තමයි මේ ශබ්ද අපේ කනට ඇතුල් වෙන්නේ. ඇතුල් වෙලා කර්ණ පටහ පටලේ කම්පණය වෙනවා. කර්ණ පටහ පටලෙන් පස්සේ කර්ණ අස්තිකා සංකම්පණය වෙනවා. ඊට පස්සේ කර්ණ අස්තිකා හරහා සම්ප්‍රේෂණය වෙන එක. හරි. කර්ණ අස්තිකා හරහා සම්ප්‍රේෂණය වෙන එක. කර්ණ ශංකය හරහා ගිහිල්ලා ඉවරලා අපේ කර්ණ ශංකය මගින් දෘෂ්ටික ස්නායුව වෙතට සම්ප්‍රේෂණය වීමක් සිද්ධ වෙනවා. ඒතර මම ආයෙ කියන්න බාහිර කන හරහා ඇතුළට ගමන් කරන ශබ්දය මගින් කර්ණ පටහ පටලේ කම්පණය වේ. මේ මගින් කර්ණ අස්තිකා නැත්නම් කර්ණ පටහ පටලේ කම්පණය වන ආකාරයට අනුව කර්ණ අස්තිකා කම්පණය වීම සිද්ධ වෙනවා. ඒ කර්ණ අස්තිකා කම්පණය වුණාට පස්සේ ඒකෙන් ඊට පස්සේ අපේ ඊට අමතරව කර්ණ ශංකේ මේ වෙලා ඒ ශර්ණ ශංකයට අනුරූපව අපේ මේ නැත්නම් ශ්‍රවණය සංවේදනය වීම සිද්ධ වෙනවා. ওই විදිහට තමයි අපේ ශ්‍රවණයේ සංවේදනය වීම සිද්ධ වෙන්නේ. හරි. එතකොට අද දවසේ අපි සාකච්ඡා කරන්න ගත්තේ අපේ Google Classroom එකේ තියෙන මේ මතුගම කලාපයෙන් දාලා තිබ්බ පේපර් එක. ඒතර මේ පේපර් එකේ මම හිතන්නේ පළවෙනි කොටස මම සාකච්ඡා කරා එදා පහුගිය සතියේ. ඒතර දැන් අද දවසේ මේක සාකච්ඡා කරා. එතකොට ඒ සාකච්ඡා කරාට පස්සේ මේ හරි එහෙනම් අද දවසට මෙතනින් මම අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන් දෙයක් කියන්න තියෙනවා. මේ තියෙන මගේ channel එක මේක අනිවාර්යයෙන්ම subscribe කරන්න ඔයාලා. ඔයගොල්ලන්ගේ යාළුවන්ට share කරන්න. පුළුවන් තරම් මේක යාළුවන්ට share කරන්න. ඒ වගේම පල්ලෙහා description එකේ ඔයගොල්ලන්ගේ විස්තර තියෙනවා. ඒ විස්තර ක්ලික් කරලා ඔයගොල්ලන්ගේ මීට කලින් කතා කරපු ප්‍රශ්න පත්‍ර මොනවද මීට පස්සේ කතා කරපු ප්‍රශ්න පත්‍ර මොනවද කියන එක සම්බන්ධයෙන් එකට යන්න පුළුවන්. ඒ link එක ක්ලික් කරලා ඔයගොල්ලන්ගේ වීඩියෝ වලට යන්න. ප්‍රශ්න පත්‍ර නැත්තම් පල්ලෙහා description එකේ තියෙන වීඩියෝ එක download මේ drive එකට මේ ඒකේ link එක තියෙනවා download කරලා ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍රය ලබා ගන්න. ඒ වගේම මගේ පන්ති විස්තර ඇතුළත් කරලා තියෙනවා. ඒවා ඔක්කොම ඔයගොල්ලන්ගේ නංගිලා මල්ලා ඉන්නවනම් ඒකට share කරන්න. ඔයාලා ඔක්කොටම තෙරුවන් සරණයි. 2020 අවුරුද්දේ ඔයගොල්ලන්ගේ සාමාන්‍ය පෙළ විභාගේ ඉතා හොඳින් ජය ගන්න ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් ඔයගොල්ලෝ ඔක්කොටම.